කණ්ඩායම් රූට් ටික කියන්නේ වර්ග එකක් අතර ලක්ෂයේ කණ්ඩායම් වල පාරාමිතික නිරූපණය. ඒ ගැන කතා කරන්නේ. එතකොට වර්ග එකක් ගත්තොත් ලක්ෂ අනන්ත සංඛ්‍යාවක් තියෙන අපිට මේ රේඛාව මත ඕනම ලක්ෂයක් නියෝජනය කරද්දී අපි කණ්ඩායක විභක්තිය ලබා ගන්න යන්නේ. හරිනේ. ඒකෙදී අපි මේදර ගමු. ඒක අවස්ථා කීපයක් කරලා ඉස්සර ඉන්නේ අපි රේඛාවක් p0 x0 y0 තරහන කියලා අපි ගමු. හරිනේ. x0 y0 ලක්ෂය හරයන අනුක්‍රමණය මන රේඛාවක් අපි ගමු. හරිනේ. රේඛාවක ලක්ෂයේ කණ්ඩායම දීලා තියෙන x0 y0 කියලා ඒක අනුක්‍රමණය කියලා දෙනවා අපි රේඛාව ඉල්ලකට ගමු. අපිට මේ රේඛාවත ඕනම ලක්ෂයක් නිරූපණය කරන කණ්ඩායක විභක්තිය ලබා ගන්න යන්නේ. හරිනේ. ඒකදී අපිට ඒකතර පාරාමිතියක් ආශ්‍රය තමයි අපි ලබා ගන්න වෙන්නේ. අපි බලමු කොහොමද කරන්නේ කියලා. ඒකට අපිට ඉස්සලම මේ L රේඛාවේ අනුක්‍රමණය දන්නවා නම් L රේඛාව මත ලක්ෂයේ කණ්ඩායක දන්නවා. ඒකට ලක්ෂයක් කණ්ඩායක දන්නවා නම් අපිට රේඛාවේ සමීකරණය ලියන්න පුළුවන්. එහෙනම් L රේඛාවේ සමීකරණය කියන්නේ ඒකට අපි දන්නවා y y0 සමානයි mrf x x0 වෙනවා. අපි කරලා තියෙනවා. දැන් මේක අපි මේක සකස් කරනවා. y y0 බෙදීම සමානයි x x0 බෙදීම විදිහට. ඊළඟට අපි දැන් අපි මේක x x0 බෙදීම එක සමානයි y y0 බෙදීම සමානයි t කියලා ගමු. t එක ගන්න. එහෙනම් අතට මේ t පාරාමිතිය. හරි. ඊට වඩා තාත්වික සංඛ්‍යාවක් ගන්න පුළුවන්. එහෙම ගත්තායින් පස්සේ අපිට මේ xi ඉබල අපිට හොයන්න පුළුවන්. ඒතර x මේක සමානකට නම් අපිට x සමානයි x0 ධන t y සමානයි නෝ y0 ධන mt. හරිනේ. එතකොට එනම් මේ xi කියන රේඛාවත විචල් ලක්ෂයක්. එනම් මේ විචල් ලක්ෂය කණ්ඩායම අපිට x0 ධන t y0 ධන mt ආකාරයට එන්නේ. නේ? හරිනේ. රේඛාවේ විචල් ලක්ෂය pxi කියලා ගත්තොත් අපි තීරි කොප්ප කරගෙන කරන්නේ ඒක අනුක්‍රමණය සමාන y y0 සමාන mrx x0 විතර එන්නේ. හරිනේ. ඒක ලියන්න පුළුවන් අපිට y y0 බෙදීම සමාන x x0 ට එක කියලා. දැන් මේ අනුපාතයේ t කියන පාරාමිතිය සමාන කරනවා. මොකද t පාරාමිතිය සමාන වෙන්නේ මේ xi විචල් වෙනකොට t වෙනස් වෙනවා. නැත්නම් t වෙනස් xi විචල් වෙනවා. හරිනේ. එහෙනම් අපිට xi හොයාගන්න පුළුවන්. එහෙනම් මේ xi ඉවලගෙන ඉන්නතර මේ රේඛාව මත ඕනම ලක්ෂයක්. එහෙනම් අපි ලක්ෂය p කියලා ගත්තා චල ලක්ෂය xi රේඛාවන ඒ කණ්ඩායම දෙකට වෙන්නේ x0 ධන t y0 ධන mt වෙනවා. හරිනේ. මේ t වලගේ බිඳුනොත් එහෙම ඕන් පේනවා ඒ p නෝට් ලක්ෂ දෙක සම්පාදනය වෙනවා. t වෙනස් වෙනකොට මේ රේඛාන්ත ලක්ෂයක් අංශව නියෝජනය වෙනවා. හරිනේ. ඔක තමයි ඒකට රේඛාන්ත ලක්ෂයක් කණ්ඩායමක පරාමිති ආකාර දක්වන එක අවස්ථාව. ඒක අවස්ථා දෙකක් තියෙනවා අපි වෙනම බලමු. ඉතින් මේකේ ගණන් කීපයක් කරමු. මේක පැහැදිලි. අන්තිමේ මේක අපි ඉස්සෙම ඕඩ වෙනවා. පෞද්ගලික භාග පේපර්ස් දෙකේම 18 දාන්නේ පරාමිති ආශ්‍රිතව පිළිවෙත් දීලා ඒකෙන් තමයි වෘත්තය ගන්න දීලා තිබුණේ. හරිනේ. ඒකෙන් ගොඩක් කඩේවා. අපි ගැටලුවක් ගමු. අපිට දීලා තියෙනවා කැප්ලේ 1.2 ලක්ෂ්‍ය හරයන අනුක්‍රමණය දෙක වෙනවා. හරි. කැප්ලේ 1.2 හරයන අනුක්‍රමණය දෙක වෙන රේඛාවන්ත ලක්ෂ්‍ය කණ්ඩායමක පාරාමිතික ආකාර ලබා ගන්න කියලා. හරි. එහෙනම් අපි රේඛාවන්ත විචල් ලක්ෂයක් ගත්තොත් xi කියලා. මේ ලක්ෂය දීලා තියෙනවා. එතකොට අපිට ඒක අනුක්‍රමණය දීලා තියෙනවා. මම දැන් රේඛාවන්ත විචල් ලක්ෂයක් xi කියලා ගත්තොත් අපි ලියන්න පුළුවන් ab අනුක්‍රමණය. ab රේඛා අනුක්‍රමණය දෙකක් වෙනවා. නේද? එතකොට එනවා AP සමාන දෙකයි. එතකොට AP රේඛා අනුක්‍රමණය යනවා y කණ්ඩායම බෙදීම x කණ්ඩායම රැස්සේ. ඒ කියන්නේ y දෙකකට x වෙන එක සමාන අනුක්‍රමණය. හරිනේ. මේක දෙක පාඩම මේ විදිහට කවන්නේ නැහැ. රේඛාව y දෙක සමාන මර x වෙන එක. ඒක හරිනේ. එහෙනම් දැන් මේක අපිට සකස් කරන්න පුළුවන් y දෙක බෙදීම එක සමානයි x වෙන එක. බෙදීම එක. ඊළඟට අපි දැන් y දෙක බෙදීම එක සමානයි බෙදීම දෙක සමානයි x වෙන එක බෙදීම එක සමානයි t කියලා ගන්න. t එක ගන්න. ඒතර t කියන විශේෂ පාරාමිතිය එයන අපිට මෙතනින්
මේ දේ සමාන කරොත් වෙනවා x සමාන වෙනවා 1 තන t y සමාන වෙනවා 2 තන 2යි. හරි. ඔයාලනේ එතකොට අපිට රේඛාන්ත ලක්ෂ්‍ය කණ්ඩායම පරාමිතිකා කරගත්ත p විචල් ලක්ෂ්‍යයක් 1 තන t 2 තන 2යි. අවුලට ගන්න පුළුවන්. හරි. අපි තව උදාහරණ බලමු. අපිට දීලා තියෙනවා A2 ලක්ෂ්‍ය ආරයන A2 3 ලක්ෂ්‍ය ආරයන ඒ කණ්ඩායම 2 3 ලක්ෂ්‍ය ආරයන අනුක්‍රම භාගය වෙන රේඛාන්ත ලක්ෂ්‍ය කණ්ඩායම පරාමිතික ආකාරයට ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. හරිනේ. ඊට පස්සේ මේ A වල ඉඳලා පායමුල පාද දුරින් තියෙනවා. හරිනේ. ඒ වල පායමුල පාද දුරින් තියෙන ඔය රේඛාන්ත තියෙන ලක්ෂ්‍ය දෙක ගන්න තියෙනවා. අපිට ගන්න දීලා තියෙන්නේ A2 3 ලක්ෂ්‍ය ආරයන අනුක්‍රම භාගයක් වෙන රේඛාවේ මත ලක්ෂ්‍ය කණ්ඩායම පරාමිතික ආකාරයට ලියන්න කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මේ A වල ඉඳලා පායමුල් පාද දුරින් ඔය රේඛාව තියෙන ලක්ෂ්‍ය වල කණ්ඩායම් අපිට හොයන්න තියෙනවා. හරි. ඒකදී අපි බලමු කොහොමද කරන්නේ කියලා මුල ධර්මවලම යමු. හරි. අපි දැන් දීලා තියෙන්නේ රේඛාවක් දීලා තියෙනවා අපිට වෙල් කියලා රේඛාවන්ත ලක්ෂ්‍යයක් දීලා තියෙනවා ඒ දෙක තුන. මේක අනුක්‍රම දීලා තියෙනවා අපිට භාගයක් කියලා. හරිනේ. අපිට ඉස්සරහ රේඛාවන්ත ලක්ෂ්‍ය කණ්ඩායම පරාමිතික ආකාරයට ලියන්න ඕනේ. එන රේඛාවන්ත අපි p x y ජල ලක්ෂයක් ගත්තොත් අපිට ලියන්න පුළුවන් රේඛා සමීකරණය y ඍණ 3. හරිනේ. සමානයි y සමාන y ඍණ x යි මාරක x x කියලා ඉඳන් පුළුවන් නැත්නම් එළිම සමාන කරන්න පුළුවන් මේ අනුක්‍රමයක. හරිනේ. මම පාට ගන්නවා y ඍණ 3 සමානයි අනුක්‍රමණය භාගය වල x ඍණ 2. හරිනේ. y ඍණ y සමානයි මාරක x x එක. ඒතර රේඛා සමීකරණ ලියුවා ඉස්සෙල්ලා. ඒකන් ජල ලක්ෂයක් ගත්තාම අපිට ඒක ලියන්න පුළුවන් y ඍණ 3 සමානයි මාරක x ඍණ m ඍණ භාගය වල x ඍණ 2 කියලා. දැන් අපිට මේක සකස් කරන්න පුළුවන්. ඒකට y ඍණ 3 බෙදීම 1 සමානයි x ඍණ බෙදීම 2 කියලා. දැන් අපිට මේක ගන්න පුළුවන් x ඍණ 2 බෙදීම 2 සමානයි y ඍණ 3 බෙදීම 1 සමාන t යි ගන්න. ගන්න t පහන්තිය කියලා. හරි. t ගන්න පහන්තිය. ඔයන අපිට x ගන්න පුළුවන් නිසා x සමාන වෙනවා 2 තන 2යි t y සමානයි 3 තන t. හරි. එහෙනම් රේඛාවන්ත විචල් ලක්ෂ්‍ය කණ්ඩායමට මේ ඉදිරියට ගන්න පුළුවන් පරාමිතික ආකාරය මේක. හරි. ඕකේ. දැන් අපිට ඊට පස්සේ ගන්න තියෙන්නේ මේ A වල ඉඳලා මේ රේඛාවන්ත පායමුල් පාද දුරින් තියෙන ලක්ෂ්‍ය දෙකක් වෙනවා. ඒ වෙත් එක නේද වෙත් එකක් වෙනවා. අපි දෙක BC කියලා ගමු. අපිට ඕන ඔය BRC වල කණ්ඩායම් කරන්න. හරිනේ. ඔය රේඛාවන්ත ඒ වල පායමුල පාද දුරින් තියෙන ලක්ෂ්‍ය දෙක අපිට හොයන්න තියෙනවා. ඒතර අපිට මේක පාවිච්චි කරන්න වෙනවා. ඒක තමයි වඩා පහසු විදිය. හරිනේ. ඒකදී අපි කෙලිම ගන්නවා p b න සම්පාතය කියලා. හරිනේ. ඉතින් අපි ඒතර ගන්න ඒ වල ඉඳලා පායමුල පාද දුරින් මේ රේඛාවක් තියෙන ලක්ෂ්‍ය දෙක එහා BRC යි ගන්න කියලා ඉලක්ක. ඒක ගත්තාම පස්සේ අපි ගන්න ඉස්සලම් p සම්පාතය b කියලා. මේ සම්පාදයේ බිරට වෙන පියවර කණ්ඩායමක මේ පරාමිති කණ්ඩායම දෙක තන 2යි t 3 තන t. හරි. p ලක්ෂ්‍ය පරාමිති කණ්ඩායම p විචල් ලක්ෂ්‍ය බිර සම්පාදයේ ගත්තාම ඒකට අපිට පේන නිසා ab සමානයි පායමුල r. එන එකේ නේ ab වර්ගය සමානයි පායමුල පරි වර්ගය. හරි. දරන්නේ දර 135. මේ ab වර්ගය අපිට ලියන්න පුළුවන් ලක්ෂයක් අතර සූත්‍රය. හරිනේ. එහෙනම් b ලක්ෂ කණ්ඩායම මේක a ලක්ෂ කණ්ඩායම නම් s. එතකොට මේ ලක්ෂ දෙක අතර දෙගන්නේ s කණ්ඩායමකල අන්තරේ වර්ගය 2 තන 2යි t ඍණ 2 වර්ගය ධන 3 තන t ඍණ 3 වර්ගය සමාන 125. මේක අපිට අන්න අපරයි t වල පහයි t වර්ගය සමාන 125. හරිනේ. එතකොට එනවා t වර්ගය 25 කියලා t සමානයි ධන ඍණ 5. හරිනේ. පරාමිතික මොනවාද සංඛ්‍යාවක් වෙන්නේ. හරි. දැන් t සමාන ධන ඍණ 5 යනවා t උත්තර දෙකක් එනවා. ඒ යනවා අපිට BRC ලැබෙනවා. ඒතර t සමාන ධන 5 අවස්ථාවේදී විලක්ෂය කියලා ගත්තොත් මේක අවශ්‍ය කරාම අපිට විවර කණ්ඩායමක් එනවා. ඍණ 5 අවස්ථාවේ සිවර කණ්ඩායමක් එනවා. හරි. ඒ යනවා අපිට ගාන සම්පූර්ණ කරන්න පුළුවන්. ඒකෙන් හුඟක් කඩගත්තෝක රේඛාත්මක ලක්ෂ්‍ය කණ්ඩායමයි රේඛා අනුක්‍රම දීලා තියෙනවා අපිට. ඒ තීරණය නැහුවත් මේක එකපාරට දාගන්න පුළුවන්. කෙලිම රේඛා සමීකරණ ලියලා මේ ආකාර සකස් කරලා පවර්ති කණ්ඩායම කරන් අර දොරට සම්බන්ධ කරා. හරි. හරි. එහෙනම් අපිට පේන ඉන්ෆයිනිටි t සමානයි
පහක් වෙනකොට D කියලා ගත්තොත් එතන 2 දාන 10 3 දාන 5 හරිද ඒක අනුකූලයි දැන් T සමාන ඍණ 5 වෙනකොට අපිට සීවර කණ්ඩායම ලබා ගන්න පුළුවන් ඔක පාස් එක හරි ඊට අපි ටාගට් ලොක් බලමු ඒක දීලා තියෙනවා ඒ දෙක පාර කියන ලක්ෂ්‍ය 4x තමයි 17 හරි ඔය රේඛාවත පීඩන බව පෙන්වන්න තියෙනවා මේ ලක්ෂ්‍ය රේඛාවත පීඩන බව පෙන්වන්න තියෙනවා ඊට පස්සේ අපිට කියලා තියෙනවා ඒවල ඉඳලා ඒ වලද 3.17 දුන්නේ තියෙන ඔය රේඛාවත ලක්ෂ දෙක වයින්ද කියලා. හරිද? ඒ අර විදිහම තමයි. එහෙනම් එතකොට අපිට මේ රේඛාවත මේ ලක්ෂ තියෙන කියලා ඉස්සලා පෙන්නන්න තියෙනවා. එතකොට ලක්ෂයක් රේඛාවතල මේක තෘප්ත වෙනවා. එහෙනම් අපි අමතක පැත්ත ගත්තාම මේ කණ්ඩායමේ ආසර තියෙනවා 8 ධන 5 13. ඒක බින්ද වෙනවා. එහෙනම් එතකොට කෙලින් පේනවා මේ ලක්ෂය රේඛාවත පිටනවා. ඒක හරි. අපිට කෙලින් මේක ලකුණු කරන්න රේඛාවත ලක්ෂයක් තමයි 2යි 5යි කණ්ඩායම් සහිත ලක්ෂ්‍ය. හරිද? එහෙනම් අපිට මේ රේඛාවේ L කියලා ගමු. අපිට පේනවා L රේඛාවේ අනුක්‍රමණය. අපි M කියලා ගත්තොත් රේඛාවක X සමාන වියදන් C සමාන විදිහට තියෙන අනුක්‍රමණය කරන්නේ නැහැ. X වල සංග්‍රහිතය Y වල සංග්‍රහිතය. නැත්නම් මේක Y සමාන X සමාන ඒ පිළිග්‍රාම හරි Y සමානයි 4x සමාන 13 නේ. හරිද? දැන් අනුක්‍රමණය කරනකොට ඍණ 4යි. එහෙනම් අපිට පේන L රේඛාවේ අනුක්‍රමණය දැන් අපි දන්නවා. එතකොට අපිට මේක පරාමිතික ආකාරයෙන් දැන් ගන්න පුළුවන්. අර ඉස්සෙල්ලද කියන්නේ රේඛාව තමයි විචල් ලක්ෂයක් ගත්තේ pxi කියලා. හරිද? මේ රේඛාවේ සමීකරණ අපි ලියන්න. එතකොට y ඍණ y1 වෙන 5 සමාන අනුක්‍රම ඍණ 4 වාගයක් x ඍණ x1 යන දෙක. හරිද? ඒකට අපිට අර විදිහට සකස් කරන්න පුළුවන් y ඍණ 5 බෙදීම ඍණ 4 සමානයි x ඍණ 2 බෙදීම 1. දැන් අපි මේක කරනවා x ඍණ 2 බෙදීම 1 සමානයි y ඍණ 5 බෙදීම ඍණ 4 සමානයි ti කරනවා. එළියන් t පරාමිතියක් දෙක ලියන්න. හරි. හොයන්න අපිට නෝ ඒ නිසා x සමාන වෙනවා 2 දන් t y සමාන වෙනවා 5 ඍණ 4යි. එහෙනම් අපිට රේඛාවන්ත ලක්ෂයක කණ්ඩායම පරාමිතික ආකාරයක් ගත්තොත් 2 දන් t 5 ඍණ 4යි t වෙනවා. හරිද? ඕකේ. පැහැදිලිද? එතකොට අපි රේඛාව මතලන් මේක තුත් වෙන්න ඕනේ ඒක හරියි. ඊට පස්සේ ඒක අනුකරණය කරන්න පුළුවන් ඍණ x සලංගන y වල සංගණකය. ඕකේ නේ. නම් පරාමිතික ආකාරයට ලියනකොට රේඛාවේ සම්මිශ්‍රණ ලියුවොත් වෙන එතකොට y ඍණ y සමාන mr x x විදිහට ගත්තම ඕකේ. හරිද? එයන y ඍණ 5 බෙදීම ඍණ 4 සමාන x ඍණ 2 බෙදීම 1 මේක අපි t ට සමාන කරනවා. t පරාමිතියක් කියලා ලියන්න වෙනවා. එයන කණ්ඩායම් දෙක එනවා. හරිද? දැන් ඊට පස්සේ ඉස්සලා වගේ තමයි ඊට පස්සේ අපිට තියෙන්නේ a සිට 3.17 දුරින් පිටි රේඛාවත ලක්ෂ දෙක. හරිද? එහෙනම් අපි එක ලක්ෂයක් ගන්නවා. a සිට 3.17 දුරින් තියෙන එක ලක්ෂයක් අපි b කියලා ගමු. අන්තයේ c කියලා ගමු. ඒක අතරෙන් හරිද? එහෙම ගත්තොත් එහෙනම් අපිට එන a සිට 3.17 දුරින් තියෙන ලක්ෂය b කියලා ගන්න අපි p b ට සම්පාත වෙන අවස්ථාව ගන්නවා. ඒ වෙනකොට අපිට වෙනවා ඉස්සලා වගේම ab සමාන වෙනකොට 3.17. ඒක එනවා ab වර්ගය සමාන වෙනවා 9.17. හරිද? ab වර්ගය කියන්නේ ලක්ෂය අතර දුර නැවත. ඒතර ස්කන්ධාක වල අන්තරය වර්ගය 2 ධන t ඍණ 2 වර්ගය ධන r ඍණ 4යි t ඍණ 5 වර්ගය සමානයි 9.17. તો දෙකක් අපිට මෙතන t වර්ගයයි 16යි t වර්ගය 17ක් t වර්ගය 9.17. දෙක අපිට ගාම t සමානයි ධනවරේ තුනේනවා. ඒ අවස්ථා දෙක ආස කරාම රේඛාවන්ත ලක්ෂ දෙක එනවා. ඒක උගන් කරගන්න පුළුවන්. තඳුල ආස කරාම විනම් මේ පැත්තෙන් ඍණ ආස කරාම ලක්ෂ එනවා. හරි. අපි දැන් ඔය ටියුට් එකේ 16 වෙනි ගන්නවලු. හරි. ඒක ෆාස්ෆරස් ගන්න. ටියුට් එකේ 16 වෙනි ගන්න. හරි. ඒක අපිට ඔප්පු කරලා තියෙන එතකොට
පළවෙනි තීරික පරාමිති t වන විට x0 y0 ලක්ෂ්‍යයන් අනුක්‍රම රේඛාවක් මත ලක්ෂ්‍ය කණ්ඩක පරාමිතිය ආකාර ප්‍රකාශ කරන x0 ධන t y0 ධන mt විදිහට ලැබෙනවා කියලා පෙන්වන්න තියෙනවා. අපි ඉස්සත් කරා. නැවතත් අපි එකතු කරගෙන යමු. අර රේඛාව මත අපිට ලක්ෂ්‍ය දීලා තියෙනවා. අපි ඒකේ x0 y0 කියලා ගමු. රේඛා අනුක්‍රම දීලා තියෙනවා m කියලා. ना रेखाओं तो लक्ष्य कंडा परामिति का आकार करना है रेखाओं तो जल लक्ष्य करना p xi के था ये मैं आता हूँ रेखाओं सामी कर लिया पुलांग y ऋण y नॉट समान है m r x ऋण x नॉट थे देखे ना y ऋण y नॉट पे दिमें समान है x ऋण x नॉट दें अभी x ऋण x नॉट पे दिमें का समान है y ऋण y नॉट पे दिमें समान है t ये गाना तो इस तरह t परामिति में यह ना बेटा x समान है x नॉट ධන t y සමානකට y නෝට් ධන mt එහෙනම් ඒකව දිජ ලක්ෂ්‍ය කණ්ඩායම පරාමිතික ආකාරයට ඉදිරියනවා හරි ඕකේ ඒක වැඩි අපිට තීරය දීලා තුන අපිට කෙලිම එක පාවිච්චි කරන්න පුළුවන් දැන් ගැටලුව එක තියෙන්නේ ඒකේ පළවෙනි කොටස a ලක්ෂ්‍ය දී තියෙනවා 5 ඍණ 1 කියලා c ලක්ෂ්‍ය දී තියෙනවා ඍණ 2 බිඳුවයි කියලා ඒසිය ලම්බ සමතය මත ඕනම ලක්ෂ්‍යයක් කණ්ඩායමක t පරාමිතිය තුන සොයන්න තියෙනවා. හරිද? අපිට එතකොට ඉතිහාසයේ ලක්ෂ්‍ය දෙකක් දීලා තියෙනවා. ඒකට දී තියෙන ඒ ලක්ෂ්‍ය කණ්ඩායම 5යි ඍණ 1යි කියලා. හරිද? c ලක්ෂ්‍ය කණ්ඩායම දීලා තියෙනවා ඍණ 2 බිඳුවයි කියලා. හරිද? ඊළඟට අපිට දීලා තියෙනවා ඔය AC රේඛාව ලම්බ සමතය දෙක මත. මේ රේඛාව ලම්බක සමතය කරන රේඛාව. ලම්බ සමතය විතර මේ දෙක සමානයි. ඕනෑම ලක්ෂ්‍ය කණ්ඩායමක පරාමිතිකාවක් ලියන්න තියෙන අපිට ඒක p කියලා ගමු. හරි. වෙන අපි තීරික පාවිච්චි කරන්න ඕනේ. ඒ තීරික උදේකට අපි රේඛාවකට ලක්ෂ්‍ය කණ්ඩායමකයි රේඛා අනුක්‍රමණය දන්නවා නම් රේඛාවත ලක්ෂ්‍ය කණ්ඩායමකයි රේඛා අනුක්‍රමණය දන්නවා නම් රේඛාවත විචල ලක්ෂ්‍ය කණ්ඩායමක විවිධ පරාමිතිකාවක් ගන්න පුළුවන්. x නෝට් ධන t y නෝට් ධන mt t පරාමිතිය. දැන් අපිට ඕනේ මෙන්න මේ AC දෙක ලම්බ සමතයේ මත ලක්ෂ්‍ය කණ්ඩායම පරාමිතිකාවකට ඕනේ. ඒක රේඛාවත ලක්ෂ්‍යයක් දන්නේ නැත්නම් මේක අනුක්‍රමණය දන්නේ නැහැ. මේක දන්න. එහෙනම් අපිට ඒක හොයාගන්න වෙනවා. එතකොට නමුත් අපි AC රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය අපි ගත්තොත් එම් q කියලා. හරි. එහෙනම් ඉතින් මධ්‍ය ලක්ෂ්‍ය අපි q කරගත්තොත් අපිට q වල කණ්ඩායමක පාට ගන්න පුළුවන්. ඒ ඉතින් මධ්‍ය ලක්ෂ්‍ය q නම් q කියන්නේ එතකොට s කණ්ඩායමකට එකතු වෙදින් දෙක. අනිත් එක ඍණ එක දාන විද්ද වෙදින් දෙක. එහෙනම් කණ්ඩායම වෙන්නේ තුන වෙදින් දෙක ඍණ වාග්. හරි. එහෙනම් අපි මේ රේඛාවත ලක්ෂ්‍ය කණ්ඩායම දානවා. හරි. දැන් අපිට ඕනේ මේක අනුක්‍රම. මේ අනුක්‍රමයේ ලක්ෂ්‍ය දන්නවනම් පරාමිතිය කණ්ඩායමක වාට ගන්න පුළුවන්. නමුත් මේ දෙක ලම්බකින්ද මේක අනුක්‍රම දන්නවා මේක අනුක්‍රම හොයාගන්න පුළුවන්. එහෙනම් අපි පළවෙනි කරන්නේ MAC. AC රේඛා අනුක්‍රමණය කරන y කණ්ඩායම වෙනස. ඍණ 1 ඍණ බිඳුව බෙදීම පිළිවෙල S කණ්ඩායම නිසා 5 ඍණ ඍණ 2කට 5 ධන 2කට. එතකොට එනවා පොයින්ට් වෙනවා ඍණ 7 එකයි. හරිද? මෙතන y කණ්ඩායම වෙනසීම ඍණ 1 ඍණ බිඳුව බෙදීම S කණ්ඩායම 5 ඍණ ඍණ 2. එතකොට 7 එකයි නේ ඍණ. AC අනුක්‍රමණය. නමුත් AC ලම්බකයි PQ ඒකින්ද අපි රේඛා දෙකක් ලම්බ කරන් අනුකල්පිත ඍණ එකක් වෙනවා. එහෙනම් මේ රේඛා අනුකරණය එමුණොත් මේක අනුකරණ ඍණ එකට එමු. පරස්පර ඍණාංගය. එහෙනම් අපිට එකපාරට ගන්න පුළුවන් AC ලම්බකයි PQ. නිසා කෙලින්ම PQ. කියන්නේ මේක පරස්පර ඍණාංගය. ඒ කියන්නේ 7යි. හරි. ඒක පැහැදිලි මොකද රේඛා දෙක ලම්බ කරන් අනුකල්පිත ඍණ එකක් වෙනවා. ඒක අනුකරණය එමු නම් අනිත් එක අනුකරණය ඒකේ පරස්පර ඍණාංගය. එහෙනම් මේ ඍණ 7 නේ තමයි කියන්නේ 7යි. දැන් අපිට එකපාරටම මේ තීරික පාවිච්චි කරලා එකපාරට ලියන්න පුළුවන්. ඒ නිසා p කියන්නේ එහෙනම් මෙතනට අදාළව අපිට පේනවා මේ තීරික අදාළව x නෝට් y නෝට් වෙනකොට එන්නේ මේ කණ්ඩායමට. හරි. එතන ඉන්නේ 3 2යි ඍණ භාගය. මේ m නෝට් එන්නේ වල වෙන 7යි. එහෙනම් එයාම අපිට එළිම p ලක්ෂ්‍ය කියන්නේ x නෝට් ධන t y නෝට් ධන mt. හරි. ඔයාලා එතකොට අපිට x නෝට් කෙනකොට දෙකෙන් තුන දාන්න t y නෝට් කෙනකොට ඍණ භාගයේ ධන m කෙනකොට පුනාවේ 7යි. ඔය තමයි අපිට එන කණ්ඩායම් දෙක. දැන් නම් මේ රේඛාවන්ත ලක්ෂ්‍ය කණ්ඩායම පරාමිතියට ඉදිරිය ගන්න පුළුවන්. එනේ එතකොට අර මෙතෙන්දී අපි මුලින් කිසියක් දන්නේ නැහැ. මේ රේඛා ලම්බසමතේ ඕනම ලක්ෂ්‍ය කණ්ඩායම පරාමිතියට ගන්නවා. මේ තීරි ගන්න රේඛාවේ අනුක්‍රමණය රේඛාවන්ත ලක්ෂ්‍යක දන්නවා නම් අපිට මේක ලියන්න පුළුවන් මේ සූත්‍රය පාවිච්චි කරලා. ඒකින්ද අපි කරේ ඉස්සලම
රේඛා මධ්‍ය ලක්ෂ්‍ය හොයාගෙන ඒක x නෝට් y නෝට් දානවා. මේ දෙක අනුක්‍රමික ඍණ එකක් වෙනවා. ඒක අනුක්‍රම දාන මේක හොයාගෙන එනවා ගන්න පුළුවන්. ඒ අනුව පොසිටිව් කණ්ඩායම් ගන්න පුළුවන්. හරි. පොසිටිව් විතර t පරාමිතියක් උත්. ඒක හරි. ඊට පස්සේ එනයි abc ද සමාජ රාශියක් වන පරිදි b හා d වල ගණ්ඩාංග. හරි. දැන් අපි දන්නවා සමාජ රාශියේ විකර්ණය කියන එක ඍජු කෝණීය සමත්ය වෙනවා. ඒ ගුණය අපි පාවිච්චි විතර මේක AC එක ලම්බ සමත්ය මේක නම් එහෙනම් එතකොට අනිවාර්යයෙන්ම ඔය අනිත් ශීර්ෂ දෙක තියෙන්නේ ලම්බ සමත්ය දෙක මත. හරි. A B C D. හරි. එහෙනම් ඔය B හා D ශීර්ෂ දෙක කෙලිම තියෙන්නේ. AC වල ලම්බ සමත්ය දෙක මත. හරි. එහෙනම් අපිට දැන් BD වල කණ්ඩායමක් හොයාගන්න වෙනවා. හරිද? එහෙනම් අපිට දැන් Q වල කණ්ඩායම ගන්නවා. තද බෙදීම දෙක වෙන භාගය. හරි. දැන් ABC ද සමජ රාශියක් නම් අපි කොහොමද B හා D වල කණ්ඩායම හොයන්නේ? එතෙන්දී අපි මේ ලම්බ සමත්ය ඕනම ලක්ෂයක කණ්ඩායමක ගන්න පරාමිතික ආකාරයට මේක. එහෙනම් අපි ගන්නවා කෙලින්ම B සම්පාතය B කියලා. බලවිට බියර කණ්ඩායම විතර වෙනවා මේක. දෙකෙන් තුන දාන t කම ඊට වාගේ දාන අපයි t. නේ? හරි. දැන් කොහොමද බියර කණ්ඩායම වන්නේ? ඒකෙදි මේක සමජ රාශියක් වෙනකොට මෙන්න මේ කෝණය අංශක 90 වෙනවා. හරි. එතකොට ඒ බියර අනුක්‍රමණේ BC අනුක්‍රමණය දුරිත ඍණ එකක් කරාම අපිට අනුක්‍රම දෙක වෙලා අපිට t පරාමිතියට උත්තර දෙකක් එයි. ඒ අනුව අපිට B හා D හොයන්න පුළුවන්. ඒක ක්‍රමයක්. නැත්තම් තවත් ක්‍රමයක් වෙනවා. අපිට මේක සමජ රාශියක් හින්දා සමජ රාශියක් ගත්තොත් එහෙම ඕල දන්නවා සමජ රාශියේ විකර්ණ සමානයි. හරි. සමජ රාශියක් ගත්තොත් විකර්ණ සමාන වෙන්නේ නැහැ. හරි. සමජ රාශියේ විකර්ණ සමානයි. ඒකම විකර්ණ පාද අතර කොන අංශක 45ක් වෙනවා. ඒ ගුණ වල දන්න විකර්ණයකට ඒ ගුණ සමත්ය දෙනවා. හරිද? එහෙනම් අපිට මෙතෙත් මේ ක්‍රමයට ගියොත් වඩා පාස් වෙනවා. එතකොට දැන් මේක සමජ රාශියක් හින්දා අපිට පේනවා මේ නිසා BQ සමාන වෙනවා QC ට. හරි. සමහරවිට කියන මේ දරුවෝ සමාන වෙනවා. ඒක අපි දැන් විතර පරාමිතික මේ ලක්ෂ්‍ය දන්නවනේ. එහෙනම් අපිට මේකෙන් ගන්න පුළුවන් එහෙනම් BQ වර්ගය සමාන වෙනවා QC වර්ගය. සමහරවිට කියනවා PB ට සම්බන්ධ මේ දරුවෝ සමාන වෙනවා. ඉතින් මේ දරුවෝ කියන්නේ මේ ලක්ෂ්‍ය දන්නවා. මේ ලක්ෂ්‍ය දුරේ වර්ගය. මෙතන මේ ලක්ෂ්‍ය දුරේ වර්ගය අරගෙන අපිට හදන්න පුළුවන්. එහෙනම් මේ විදිහට ගියොත් ඒතර BQ වර්ගය කියන්නේ එතකොට මෙතන S කණ්ඩායමක අන්තරේ වර්ගය. දෙකෙන් තුන දාන්න T ඍණ දෙකෙන් තුන. වර්ගය දාන අනිත් එක. ඍණ භාගය ඍණ එතන දාන වෙනවා. භාගය ඍණ 7යි. හරි. හරි. සමානයි මේ දුර. හරි. මේ දුරෙන් එතකොට දෙකෙන් තුන ඍණ දෙක තන් දෙක වෙන වර්ගය ධන ඍණ භාගය ඍණ බිඳුව වර්ගය. ඕකේ. මෙතන මේ පරාමිති ගත්තාම මේක උගක් ක්ලේශ සුළු වෙනවා. මේ දෙක අපි ලියන t වර්ගය. මෙතන ඉන්නේ 49 t වර්ගය. සමානයි. මෙතන 2 4යි 7යි 49ට 4. නේ? දැන් 4යි 7යි 49ට 4 4 එනවා ධන 4 එන්නේ. මෙතන එනවා අපිට 50ට 4. ඒත් අපිට වෙනවා නම් 50යි t වර්ගය සමානයි 50 බෙදී 4. මේ 50 අපිට ගන්න t වර්ගය 4 දෙකක් වෙනවා. t සමාන වෙනවා 3 හරි. දැන් t සමාන භාගයේ මෙතන ආසකරාම b වල කණ්ඩා කියලා වෙනවා නම් t සමාන ඍණ භාගය දාන්න d වල කණ්ඩා කියලා. හරි. ඒක ගන්න පුළුවන්. නැත්තම් අනිත් එක ගන්න පුළුවන්. මේක අනුක්‍රම දෙකේ ගුණ තේරීම එකක් කරලා ගන්න පුළුවන්. හරි. ඒකේ උත්තරේ මේ. නැත්තම් ABC සමජ රාශියක් කරනකොට MAB වැඩි කිරීම MBC සමාන ඍණ එක. හරිද? එතකොට දැන් විතර කණ්ඩායම අපි දන්නවා. දෙකෙන් තුන දාන T කම ඍණ භාගය දාන 7යි T. මේ අනුක්‍රමණය කරනකොට y කණ්ඩායම විසදීම පිළිද S කණ්ඩායම විතර y කණ්ඩායම විසදීම ඍණ භාගය දාන 7යි T. ඍණ එකට දාන එක වෙනවා. හරිද? බෙදීම S කණ්ඩායම විසදීන්නේ දෙකෙන් තුන දාන T ඍණ 5. වැඩි කිරීම
මේක අනුකරණය කරනකොට එතන y කණාගනස ඍණ භාගය දාන 7t ඍණ බිඳුව බෙදීම x කණාගනස එන්නේ දෙකෙන් තුන දාන t ඍණ දෙකෙන් තුන දාන දෙක සමාන ඍණ එක. හරිනේ. මේ දෙක අනුකරණ y කණාග වෙනස් වෙද්දී ඒ පිළිවෙලට x කණාග වෙනස් වෙනවා. එහෙනම් y කණාග වෙනස් වෙද්දී ඒ පිළිවෙලට x කණාග වෙනස් වෙනවා. එතකොට අතෙන්දී ඔයගොල්ලන් පේනවා 7t මෙතන ධන භාගය. මේ සුළු කරා. මෙතන තියෙන 7t ඍණ භාගය. එහෙනම් මේක ලියන්න පුළුවන් අපිට අදිෂ්ඨමයි t වර්ගය ඍණ 4 නේ කියලා. සමාන ඍණ මෙතන එනවා අපිට t එතකොට අපිට පේනවා දෙකෙන් තුන දාන 5 ඍණ 5. ගත්තොත් ඍණ 7ට දෙක. හරි. මෙතන දෙක 4යි දෙන 7යි. එතකොට t දාන 7ට දෙක. එහෙනම් මෙතන ඉන්නේ එතකොට අපිට t ඍණ 7ට දෙකයි. මෙතන ඉන්නේ t ඍණ 7ට දෙක. මේකෙන් t දාන 7ට දෙක. එතන මේක ලියන්න පුළුවන්. t වර්ග ඍණ 49ට 4. හරි. එතකොට t වර්ග හයගත්තා වෙනවා අපිට පේනවා 50t වර්ග. සමානයි විහාර ගත්තාම ධන වෙලා මේක ඍණ ධන වෙලා අපිට එන 50ට 4. එතකොට මේ උත්තරේ මෙන්න 50 කියලා ගන්න t සමානයි ධන වෙනවා. ඒ විදිහට කරන්න පුළුවන්. හරි. එතකොට මේක සමස්තයක් වෙනකොට සමස්තයට අදාළ ගුණයක් පාවිච්චි කරන්න හරි. පැහැදිලිද? මේක අපේ විදිහට ගන්න පුළුවන්. මේ ක්‍රම දෙක ඕන එකට හදන්න පුළුවන්. හරි. ඊළඟට අපිට ඒකේ තවත් කැලලක් තියෙනවා. AB' CD' වර්ගඵලයේ වර්ගයක 50ක් වන රොම්බසක් වන පරිදි B' C' කියලා කණ්ඩායමක් සොයන්න. හරිද? දැන් ඕකේම අපිට දීලා තියෙනවා රොම්බසක්. ඒ රොම්බසක් විකරණය එකට එක ඍජුකෝණේ සමාන්තරය වෙනවා. එහෙනම් අපිට මෙතන B' කියලා ගත්තාම මෙතන D' කියලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපිට දීලා තියෙන්නේ දෙන්නේ ඔකේ වර්ගඵලය. හරි. එහෙනම් අපි එතෙන් යාපව කරන්නේ p සම්පාත කරන B'. එතන B' කරන ඔකේ වෙනවා. හරිද? එතන මේක වර්ගඵලය. ඒක අපිට දෙන්න මේක වර්ගඵලය වර්ගයක 50ක් කියලා. එහෙනම් A B' C D' වර්ගඵලය සමාන ඒක වර්ගයක 50. හරි. එහෙනම් මේක වර්ගඵලය වර්ගයක 50 නම් මේ ත්‍රිකෝණේ වර්ගඵලය එකෙන් භාගයක් වෙනවා. හරි. ඒ නිසා A B' C වර්ගඵලය නම් ඩෙල්ටා කියලා කියන්නේ මේ ඩෙල්ටා A B' C කියන එක සමාන නේද 25. මේ ත්‍රිකෝණේ වර්ගඵලයත් ගන්න පුළුවන්. එතකොට සම්මසේ වර්ගඵලයේ භාගයක් වෙනවා. එතකොට වර්ගයක 25ක් වෙනවා. හරිද? දැන් මේ ත්‍රිකෝණ වර්ගඵලය යන ත්‍රිකෝණයේ සමාන්තර විකරණය කියන එක මේකෙන් අපිට භාගයක් AC වාරයක් BQ සමාන 25. භාගයක් ආධාර කරලා ලබන. එතකොට ඒකෙන් එනවා අපිට AC වාරයක් BQ සමාන 50ක් වෙනවා. හරි. එහෙනම් මේක වර්ග කරමු. AC වර්ග වාරයක් BQ වර්ගය සමාන 50 වර්ගය. හරි. එතන අපිට AC කියන්නේ මේ ලක්ෂ 4 තුල. AC වර්ගය කියන්නේ එතකොට 5 ඍණ 2. වර්ගය ධන ඍණ 1 ඍණ බිඳුවේ වර්ගය. එතන ඍණ 49 ධන 1. ඒ කියන්නේ 50. AC වර්ගය. ඊළඟට BQ. BQ කියන්නේ මේ ලක්ෂ දුර B B' Q. හරි. මේ ලක්ෂ දුර කියන්නේ B' කණ්ඩායම ගන්න Q දන්නවා නම් මේ අතර දෙකන x කණ්ඩායම කළ අතරේ වර්ගය. දෙකෙන් තුන දාන t ඍණ දෙකෙන් තුන. වර්ගය දාන ඊළඟට y කණ්ඩායම කරන්නේ ඍණ භාගය දාන 7t ඍණ භාගය දාන භාගය. වර්ගය. එකයි. දරන දෙතරන්නේ t වර්ගයයි 7t වර්ගය 7t වර්ගය 40 තමයි 50යි. t වර්ගය 50t. හරිද? එතන t වර්ගයක් වෙනවා 40 තමයි කියලා එතන 50යි t වර්ගය. එහෙනම් දැන් ඒක මෙතට ආස කරන්න පුළුවන්. ඒතර AC වර්ගෙන 50 වැඩි කිරීම 50යි t වර්ගය සමානයි 50 වැඩි කිරීම 50. 50 වර්ගය කියලා ගමු t සමානද ධනපරිම එකයි. දැන් ඒ t වර්ගයන් දෙක ආස කරාම විට අනුරූප B' D' ලබා ගන්න පුළුවන්. අර ඕනම ලක්ෂයක් කණ්ඩායම පරාමිති ලියුවම ඒ අදාළ ගුණෙට ජ්‍යාමිති ගුණට අදාළව අපිට පරාමිති වල උත්තරට යන්න පුළුවන්. හරි. පොදුදාවකදී මෙන්න. හරි. එහෙනම් ඔය ඉන්නේ අපි කරේ දැන් එක්සෝට් වයින් වලට ලක්ෂය හරන අනුක්‍රමන රේඛාවක් මත ලක්ෂයේ කණ්ඩායම පරාමිතික ආකාරයට ලබා ගැනීම. ඊළඟට අපිට ඒකේ තවත් වෙනවා. ඔයගොල්ලෝ දීලා තියෙන නෝට් එක ඇති. ඒක දීලා තියෙන්නේ
x එක y එක ලක්ෂ්‍ය කරගන්න ax තන b වදන c සමන් විදුලි රේඛාන්ත ලක්ෂ්‍ය කණ්ඩායමක වරන්ති ආකාර ලබා ගැනීම කරන් තියෙනවා. ඒකත් ඒ විදිහම තමයි. හරි. අපි බලමු. එතන අපිට ඒකාක්ෂ ලක්ෂ්‍ය කණ්ඩායම දීලා තියෙනවා. ඒ एक से y हरिने मेरे का समीकरण दिया තියෙනවා. හරි. එහෙනම් ඒකාන්ත ලක්ෂ්‍ය කණ්ඩායම පරාන්ති ආකාරයට ගන්න තියෙන්නේ. ක්‍රම කීපයක් ගන්න පුළුවන්. අපි ඒකාන්ත ඉච්ඡා ලක්ෂ්‍යයක් අපි ගන්නවා. pxy කියලා. ගත්තත් අපිට පේනවා pp එක අනුක්‍රමණය. හරිනේ. සවන්න මේ රේඛා අනුක්‍රමණයට. මේ රේඛා අනුක්‍රමණය ඍණ x සංගණයට y සංගණයට. එතෙන් ඍණ ඒ විදිහට. හරිනේ. ඒකමත් අපි අපිට ඉච්ඡා ලක්ෂ්‍ය xy කියලා ගත්තොත් අනුක්‍රමණයේ ලක්ෂ්‍ය දෙකෙන් ලියන්න පුළුවන්. y ඍණ එතකොට y ඍණ y equal x ඍණ x එක. අන්න ඍණයට b වෙනවා. හරිනේ. ඒක නේද අපිට යනවා y ඍණ y එකට ඍණේ සමාන x ඍණ x එකට b කියලා. දැන් x ඍණ x එකට b සමානයි y ඍණ y එකට ඍණේ සමාන t යි ගන්න. හරි t වරන්තිය. එයන් අපිට නිදි සමාන කරන්න x සමාන වෙනවා x එක දාන pt y සමාන වෙනවා y ඍණ at. එහෙනම් රේඛාවන්ත විචල ලක්ෂ්‍ය කණ්ඩායමක ඕන ලක්ෂ්‍ය කණ්ඩායමක විතර ගන්න පුළුවන්. ඔය ගන්න පුළුවන්. ඔය ක්‍රමය. හරිනේ. ඒක නැත්නම් අපිට ගන්න පුළුවන් මේ දෙක. අපිට මේ xy විචල්ල එහෙනම් මේ රේඛාව මත මේ ලක්ෂ්‍ය තියෙන හින්දා මේ රේඛාව අපිට දීලා තියෙනවා. මේ ලක්ෂ්‍ය මේ රේඛාවත් එක්ක මේ තෘත්‍ය වෙනවා. හරිනේ. එහෙනම් p එක මේ රේඛාවත් නිසා ax එක දාන by එක දාන c සමාන විදිහට. අපි මේ දෙක අඩු කරනවා. අඩු කරාම c නියතයි අයින් වෙලා අපිට එනවා a වාරක x එක දාන b වාරක y එක සමාන විදිහට. හරිනේ. ඒකෙන් අපිට a වාරක x එක සමාන ඍණ b වාරක y එක වෙනවා. මේ බෙදුවත් වෙනසට x එකට ऋण b समान है y ऋण y एट हरि हरि දැන් නැවතත් වෙන්නේ නේ. ඒත් x එකට අතන්තර සකස් කරන්න ඕනේ. මේ ලකුණු අතට ගන්න. හරි. එතකොට එනවා. එතකොට අපිට මේ ලකුණු අතට සකස් කරමු. එතකොට එනවා x එකට b සමාන y එකට ඍණේ. ඊළඟ මේක දැන් t ට සමාන කරාම x සමාන x එක ගන්න bt අද y සමාන y එකතු ඍණ 80. ඒතර ඒ විදිහට ගන්නත් පුළුවන්. හරිනේ. ඒ තීර දෙක අද තියාගෙන ඔපරන්ඩ් දුත් ඒ විදිහට ඔකට හදාගන්න පුළුවන්. ඔපරන්ඩ් නොදුනත් අපිට දේශ මේක කරන්න පුළුවන්. ඒක අනුක්‍රමණය අරගෙන වෙලා හරිනේ. මේ ආකාරපත් කරලා ඒක t වරන්ති සමාන කරාම xy කණ්ඩායම දෙකේ එනවා. අදාළ විචාර ලක්ෂ්‍ය කියන වරන්ති කණ්ඩායම වෙනවා. හරි. හරි. අපි බලමු ඊට පස්සේ ඊළඟ කොටසේදී අපිට දීලා තියෙනවා ලක්ෂ්‍යකුයි රේඛාවක දීලා තියෙනවා ලම්බ දුර. අපිට තේරික තියෙන්නේ p0 x0 y0 ලක්ෂ්‍ය ඉඳලා ලක්ෂ්‍ය දීලා තියෙනවා රේඛාවක දීලා තියෙනවා ඒ x අන විවදන් c සමාන බිඳුව කියලා. හරිනේ. අපිට හොයන්න තියෙන්නේ මේ ලක්ෂ්‍ය ඉඳලා මේ රේඛාව ලම්බ එකක් නැද්ද? මේ ලම්බකයේදී කණ්ඩායමකත් මේ ලම්බකයේදී කණ්ඩායමකත් මේ ලම්බ දුර. ඔක උගක් කඩගත් තීරයක. හරිනේ. පරාමිතිය අස්සේ තමයි ගන්න. අපිට x0 y0 කියලා ලක්ෂ්‍ය දිස්තන රේඛාව මත නොවන මේ ලක්ෂණ මේ රේඛාව ලම්බ එකක් නැද්ද? ලම්බකයේදී කණ්ඩායමක තම ලම්බකයේදී q කියලා ගමු. q වල කණ්ඩායමක සහ අපිට හොයන්න තියෙනවා මේ දුර. හරිනේ. ඒ සඳහා අපි මේ පරාමිතික ඉස්සර පරාමිතික කොටස අපි පාවිච්චි කරන්නේ. හරිනේ. මේ ලක්ෂ්‍ය දිලා තියෙනවා. මේ රේඛාව දිලා තියෙනවා. ඒ ලක්ෂ්‍ය කණ්ඩායමක පරාමිතිය ආකාර ලබා ගැනීම සහ මේ දුර සොයා ගැනීම අපි කරන්නේ. හරිනේ. ඒක මොකක්ද ගත්ත ඉදිරියට. හරිනේ. අපි බලමු කොහොමද කරන්නේ. ඒකට අපි අර පරාමිතික කොටස පාවිච්චි කරනවා. අපි ඉස්සෙල්ලාම මේ රේඛා අනුක්‍රමණය හදන්නවා. හරිනේ. මේ රේඛා අපි L කියලා ගත්තොත් L අනුක්‍රමණය.
මේ දෙක අනුකරන ඍණ x වල සංකරණය y වල සංකරණය. හරිද? එහෙනම් p වල අන්දේ ලම්බ කැටි q p not ලම්බ කැටි q කියලා ගන්න. එහෙනම් ඒ නිසා අපිට ගන්න පුළුවන් p වල අනුකරන mpq. එහෙනම් රේඛා දෙක ලම්බ කරන් අනුකරන ඍණ එකක් වෙන. ඒතර මේක අනුකරන ඍණ එයට b නම් ලම්බ රේඛා අනුකරන b යට වෙනවා. පරස්පර ඍණ. ඒක හරි. මේ දෙක කරන් ඍණ එකක් වෙනවා. හරිද? එහෙනම් p රේඛා අපි අනුකරන හොයාගත්තා. එයා නම් අපි ලියන්න ඕනේ නිසා p රේඛාවේ සමීකරණ අපිට යන්න පුළුවන් පරිණ y not සමානයි v ට වරක් x next one කියලා. හරි. මේක සමීකරණ අපිට ගන්න පුළුවන්. ඒකට පරිණ y ගන්න ගන්න පුළුවන් v ට වරක් x next one කියලා. දැන් අපි මේ කරනවා මේ බදල දෙනවා. පරිණ y not බෙදීම b සමාන x next one ට a. අරගෙන හරිද? දැන් අපි මේ ගන්නවා x next one ට a සමානයි y not ට b. මේක අපි ගන්න t කියලා. यही करना ये पारामीटर अरे अरे ठीक है मुझे पारामीटर ये गत्ता पास का बेटा मैं देखें x y वन पूरा इंसा मेरे समान तो x समान में ना x नॉट दा नहीं थी y समान है ना y नॉट दा भी थी अरे එහෙනම් මේ පාරාමිතයක් වෙනකොට මේ xy කණ්ඩායක දෙක මේ රේඛාව මත විචලනය වෙනවා. හරිද? ඒ කියන්නේ එහෙනම් p dot q රේඛාව මත මොන ලක්ෂයක් මේකෙන් දක්වනවා. මේ පාරාමිතයක් වෙනවා. හරිද? දැන් අපිට නම් තෝරන්නේ q වල කණ්ඩායක ගන්න. ඒකට අපි හිතනවා මෙහෙම මේ සිම්පල් t වෙනස් වෙනවා. සිම්පල් t වලගේ කැපිටල් t වෙනකොට ඒකෙන් දක්වන්නේ q කියලා. පාරාමිතයගේ කැපිටල් t වෙනවා. හරිද? එහෙනම් අපි කෙලිම ගන්න පුළුවන් t සමාන කැපිටල් t විතර. q සමාන වෙනවා x not done a capital T, comma y not done b capital T. यही करना. अरे उधर मेरा शेख में कंडक्ट कोड है ना पारामीटर वेनस है ना T पारामीटर के capital T वेनोटा मेरा चीज़ नहीं जाने के लिए काम है ना तो अपने capital T वाला के भाग करना अरे ना भी करे उन्होंने वाला शेख कंडक्ट पारामीटर आ गया था T पारामीटर T वाला के capital T वेनोटा एक Q के लिए आता ये भी आता Q T ने मेरे काम आता अरे है ना अब देखेंगे हम लोग मैं बेटा q एक स्थान विभाजन से समान बिंदु रेखा मत नहीं था मेरे सुनते हैं ना तो देखो ये बार एक x नोट दाना एक कैपिटल t b बार एक y नोट दाना b कैपिटल t अरे अरे c समान बिंदु ओके एक है ना तो बेटा a वर्ग t दाना b वर्ग t समान ऋण x नोट दाना by नोट दाना c ඔක්කොම පිළිපිට දෙනවා. ඕකෙන් අපිට එනවා කෙලිම කියලා ගන්න. සාමාන්‍ය ඍණ x නෝට් දාන by නෝට් දාන c බෙදීම ඒ වගේ පිළිවෙල. එවනම් දැන් අපි දන්නවා අපි කරේ සිම්පල්ටි පාරාමිතයේ කැපිටල් t වෙනකොට මේ ලක්ෂය කිව්වල සම්පාදනය කරගත්තා. ඒ වුණත් කිව්වල කණ්ඩායම මේකෙන්නේ. හරිද? නමුත් කිව් තින්නේ මේ දෙක අතරින්ද ඒක ආසනම t වලගේ එනවා. එහෙනම් මේ t වලගේ කැපිටල් t එකට මෙයාගේ වෙනකොට මේ දෙක දැක්කේ කිව් ලක්ෂය. හරි. ඒක තමයි අවසාන උත්තරේ. එහෙනම් අපිට ගන්න පුළුවන් ඒ නිසා කැපිටල් t සමාන ඍණ ax නෝට් දාන by නෝට් දාන c බෙදීම ඒ වර්ධන b වර්ගය වෙන විතර. පාරද මෙයාගේ වෙනකොට q කියන්නේ ලම්බ කරලිය x නෝට් දාන at y නෝට් දාන bt වෙනවා. ඔය ලෝක කරා. හරි මේක උපරිම දැනගෙන ඉන්න ඕනේ. විශේෂයෙන් ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එහෙනම් පාරමිතික අන්දාන්ත එක. හරිද? ඒ වගේම දැන් අපිට ඕනේ කෙලිම මේ දුර. p not q දුර. එහෙනම් p not q වර්ගය කියන්නේ මේ ලක්ෂය මේ ලක්ෂය අතර දුර. හරිද? එහෙනම් ස්කන්ධාගල අතරේ වර්ගය x වර්ධන 80 ඍණ x not. ඒ කැපිටල් T ඍණ x not වර්ගය තන y not දාන b capital T ඍණ y not සම්පූර්ණ වර්ගය. මේ කරනවා. එතකොට එනවා මෙතනින් a වර්ගයේ t වර්ගය දාන b වර්ගයේ t වර්ගය. හරි. ඔයම අපිට එනවා. එතකොට එවනම් p q වර්ගය කියන්නේ එතකොට p not q වර්ගය කියන්නේ එතකොට මෙතන එනවා a වර්ගය දාන b වර්ග වර්ග t වර්ගය. හරි. එහෙනම් මේක ආසක කරත් දෙන්න මෙතන එනවා අපිට a වර්ග දාන b වර්ග වර්ග
අපිට එන්නේ t වර්ගය කියන තර මේක වර්ගය. ඒතර එන දාන්න වෙනවා. ax නෝට් ධන by නෝට් ධන c වල වර්ගය බෙදීම e වර්ග ධන e වර්ග සම්පූර්ණ වර්ගය. ඒතර මේක එකක් අපිට. දැන් එතකොට එහෙනම් p නෝට් q කියන්නේ එතකොට මේකේ වර්ගය දෙක මේක ධනාගේ ගන්න වෙනවා. වර්ග කරනකොට x නෝට් ධන by නෝට් ධන c වල මාපාංක බෙදීම e වර්ග ධන b වර්ග වර්ග. ඒ පූර්ව වර්ග දෙකේ දෙවෙනි වෙන්නේ හරිනේ. ඒක විතර මාපාංක කියන තැනට වන්න. අන්න ඔකේ. එහෙනම් තමයි දෙකත් මේ ප්‍රතිවල අපිට x නෝට් y නෝට් ලක්ෂයක් දීලා තියෙනවා නම් රේඛාවක් දීලා තියෙනවා නම් රේඛාව ලම්බ එකක් ගන්නතොත් ලම්බ ගැඩියේ කණ්ඩායමක් අපි ලියන්න පුළුවන් පරාන්තියගේ මෙයාගේ වෙන x නෝට් ධන ඊට y නෝට් ධන pt කියලා. ඒක මේ දුර පිළිමෙන්නේ x නෝට් ධන y නෝට් ධන c වල මාපාංක බෙදීම ඒ වර්ග ධන b වර්ග වර්ගමූල වෙනවා. මේක විශේෂයෙන්ම ගණන් හදලා කෙලින්ම පාවිච්චි කරන්න වෙනවා. හරිනේ. ඒකට උඩට කරන මේක වර්ගයට යන්න පුළුවන් මේ විදිහට ලක්ෂයේ රේඛාවයි දීලා තියෙනවා නම් ලම්බ දුර කියන්නේ කෙලින්ම මේ කණ්ඩායක දෙක xi-ට ආස කරනවා මේ වම් මැද පැත්තේ. එතකොට එනවා ax නෝට් ධන by නෝට් ධන c ඒකේ මාපාංක කරනවා. අරගෙන බෙදනවා x වල සංගුණික වර්ගයයි y සංගුණික වර්ගයයි i ක වර්ගමූලය. හරිනේ. ඒතර ඒක වට ලම්බ දුර එනවා. හරිනේ. අර ඉතල කණ්ඩායම් ගන්නවා. ඒක ලම්බ දුර කණ්ඩායම් ගන්නවා නම් අපිට t වරක් හොයාගෙන ඉන්න මේ t වරක් හොයාගෙන ඉන්න මෙතට පාස් කරනවා. හරි. හරි. ඔක වැදගත් අපි බලමු ටිකක් දෙකක් හදලා. ඔය ටියුබ් එකේ තියෙන පෙට්‍රල් කරන අපි යමු. උදේ තියෙනවා 18 වෙනි කරන්න. 3-4 ලක්ෂයේ සිට අපි ඒක ගමු. 3-4 ලක්ෂයේ සිට 3x තන 4යි පිළ 10 සමාන බිඳුව. ඒකත් ලම්බකේ අඩිය කණ්ඩායමක ලම්බකේ දිග. ලම්බකේ අඩිය කණ්ඩායමක b කියලා ගමු. හරි දැන් එතකොට මේක තමයි අපිට පාවිච්චි කරන්නේ. එහෙනම් අපිට පේනවා x නෝට් y නෝට් වෙනදී 3-4 abc කියන්නේ 3-4 පිළ 10. හරි. එතකොට අපිට එහෙනම් කරන් තියෙන්නේ කෙලින්ම මේක පාවිච්චි කරන්න වෙනවා. මොකද ලම්බකේ අඩිය කණ්ඩායමක මේ සූත්‍රයෙන් එන්නේ. පරාමිතියගේ ඍණ x නෝට් ධන b වර්ග ධන c බෙදීම a වර්ග ධන b වර්ග වෙන x නෝට් ධන ඊට y නෝට් ධන bt වෙනවා. හරිද? එහෙනම් අපිට ඒක පාවිච්චි කරනකොට එලින්ම ඉස්සරම කරන් තියෙන්නේ මේක t හොයාගන්න. ඒ වගේ. ඒතර මේ ගැඹුරට දාලා ඔයන් පේනවා x නෝට් y නෝට් කියන්නේ 3යි 4යි A සමාන 3යි B සමාන 4යි C සමානයි පිළ 10යි. එත් ඔබ දිලදී හරි. එහෙනම් මේක දාස කරනවා. එන ax නෝට් 3 වරක් x. එතකොට 3 වරක් 3. by නෝට්. එතකොට එන්නේ 4 වරක් 4 පිළ 10යි. බෙදීම a වර්ගය එතකොට එන්නේ 9යි b වර්ගය 16. ඍණ 9 ධන 16 ඍණ 10යි. හරි. එතකොට එන්නේ මෙතන ඉතිපායි ඍණ 15 බෙදීම ඉතිපායි. ඕකේ. හරි. අපි දිලා තියෙන රේඛාව 3x තන 4යි ඍණ 10 සමාන බිඳුව. එතකොට ඒ 3යි b 4යි c ඍණ 10ක් වෙනවා. x වලට වෙන 3යි 4යි. එතකොට ඉස්සන පරාමිතියක වෙනවා. ඍණ ax නෝට් ධන b වර්ග ධන c බෙදීම වර්ග ධන b වර්ගය. කියලා ආසරත් ඕකේ. හරි. එයන්ම අපිට අදාළ b වල කණ්ඩායම ලියන්න පුළුවන්. b කියන්නේ එතකොට එතනින් x1 ධන 80 y නෝට් ධන bt. ඔක ආස කරන්න හරි. ඒතර x නෝට් කියන්නේ විතර අපි දන්නවා ඉතින් නැවතත් 3. ධන 3 වරක් තියා ඍණ 3ට 5. y නෝට් කියන්නේ එතකොට අපි දන්නවා මෙතනින් y නෝට් කියන්නේ 4. ධන 4 වැඩි ඍණ 3ට 5. හරිනේ. ඒක ආස කරාම අපිට කෙලින්ම හොයාගන්න පුළුවන්. 15 ඍණ 9ට 5. හරිනේ. ගරේනවා 20 ඍණ 12ට 5. හරිනේ. ඔයන අපිට ආශ්‍රිතයක් යන්න පුළුවන්. අද කණ්ඩායම් වගේ පුළුවන්. හරිනේ. ඊළඟට අපිට මේ ලම්බ දුර ගන්නකොට දැන් මේ ලක්ෂ්‍ය දාන්න එකේ හොයන්න පුළුවන්. නැත්නම් අපි ලම්බ දුර සූත්‍රය පාවිච්චි කරලා AB ගන්නේ ax නෝට් ධන by නෝට් ධන c වල මාපාංක බෙදීම a වර්ග ධන b වර්ග වර්ගමූල 3. හරි. ඒක රාශ කරනකොට a වරක්
x නෝට්. එතකොට මෙතන 3 වැඩි කිරීම 3 දාන 4 වැඩි කිරීම 4 ඍණ 10. හරිද? දැන් මාපාංගය දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේක ධනාගයක් එන්නේ නේ. 9,25 උතුම් හරි. ඒකද ඒ වර්ගයට වන් පේනවා 9 මෙතන කෙලිම 16 වර්ගමූල. හරි. එතකොට නේද? 25 ඍණ 10 බෙදීම 5. ඒ අනුව 15 බෙදීම 5. එතකොට නේද? ඒකට 3. ළමයි. හරිද? ඒ දරගන්නේ විශේෂයෙන් මෙන්න මේක වැදගත්. හරිද? මොකද මේ කණ්ඩායම ගන්න ඕනේ එකම දුරට ඔප්පු කරලා තමයි කරලා දෙන්නේ. මේ සූත්‍රය ඕනේ ලාභ ගන්නට පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි ඒක පාවිච්චි කරමු. ඒ දෙක ඍණ එක ලක්ෂයෙන් ඉඳලා ආයතන 10යි ඍණ 4 සාන බිඳුව රේඛා ලම්බ දෙකට ඒ දෙක ඍණ එක දෙක ධන එක ලක්ෂ ඒ දෙක ඍණ එක ලක්ෂ වෙන මේ රේඛා ලම්බ දෙක අපිට ගන්න තියෙනවා. හරි. ඒතර අපිට දෙලිම අර සූත්‍රය පාවිච්චි කරාම අපිට පේනවා x not y not වෙනට එන්නේ දෙකයි ඍණ එකක් නේ. මෙතන a සමානයි 5යි b සමානයි 12යි c සමානයි ඍණ 4. හරිද? එහෙනම් ලම්බ දෙක අපි d කරගත්තා. d කියන්නේ මේ සූත්‍රයේ x not දාන py not දාන c මාපාංග බෙදීම a වර්ධන b වර්ගයේ වර්ගමූල. ඒක පාවිච්චි කරන්න. ඒතර මේකදී වඩා පහසුයි කෙලින්ම අර රේඛාවේ x side මේ කණ්ඩායම දෙක අස කරනවා. නේද? ඒතර ඉන්නේ වෙන පාවාර දෙක ධන b කියන්නේ මෙතනදී 12 පාර ඍණ 1 දැන් 17 නේ ආපාක බෙදීම ඒ වර්ගය කියන්නේ එතකොට 25 වර්ග කියන්නේ 147 වර්ගමූල දැන් 10 මෙතන ඍණ 19 ආපාක බෙදීම දැන් 12යි එතන 7යි ඍණ 19ක් වෙන්නේ මෙතන ඉන්නේ එතකොට 189 13 එතන එතකොට 9ට 13 1 ඕකේ අපා හරිද ඒකෙන් අතර ගෙනියම් කරද්දී මේ සූත්‍රයට මේ රේඛාවේ xy කණ්ඩායමක මෙතන ආස කරාම ඒකම අපාන් ගත්තාම මේ කොටස එනවා මෙතන x සංඛ්‍යා වර්ග දෙනවා y සංඛ්‍යා වර්ගේ වර්ගය ගත්තාම ප්‍රතිඵල එනවා හරි අපි ඔය ටියුට් එකේ පස්වෙනි කොටස ගත්තා අටෙන් විදියේ පස්වෙනි කොටස ඒක තියෙන මූල ලක්ෂ්‍ය සිට और रेखाට යන ලම්බ වල දිග දිල්තර PQ එකට උත්තරේ ගන්න තියෙනවා. ඒක අපිට රේඛා දෙකක් දීලා තියෙනවා. එක රේඛාවක් දීලා තියෙනවා. x sec theta ධන y cosec theta ඍණය සමාන බිඳුවක. මේක දීලා තියෙන්නේ x cos theta ऋण y sin theta ऋण a cos දෙකයි theta සමාන විදිහට දෙලා තියෙනවා. මූල ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය මේ දෙකට අනිත් ලම්බ දෙක දෙක දෙලා තියෙනවා. මේ දුර සිම්පල් p මේ දුර සිම්පල් q කියලා. ඒක ප්‍රතිඵලය උපකරණ තියෙනවා. හරි. එහෙනම් ඒකට අපිට මේ රේඛාවට බිඳු බිඳු ලක්ෂ්‍යයන් ලම්බ දෙක හොයන්න තියෙනවා. බිඳු බිඳු ලක්ෂ්‍යන මේ දෙක ලම්බ දෙක හොයන්න තියෙනවා. ඒකට පාවිච්චි කරන මේ සූත්‍රය d සමානයි ax නෝට් දාන by නෝට් දාන c වල මාපාංග බෙදීම a වර්ධන b වර්ගයේ වර්ගමූලය. ඒකමද දැන් ඒක වාට දාන්න. එහෙනම් p කියන්නේ ඒතර ගන්නකොට x වලට y නෝට් සංකේතය මේ ඉන්නේ ax දාන b වර්ධන c සමාන විතර ඒක ලම්බ දෙක ගන්නකොට x y ට ආසරන x වලට y නෝට්. එහෙනම් මෙතන x ට ආසරන බිඳු බිඳු. ඒ බිඳුවෙන් ආසරන මේ දෙක බිඳු වෙනවා. ඒතරට බිඳුව අර බිඳුව ඍණේ මාපාංග බෙදීම x සංගුණයේ sec වර්ග theta අතන ඉන්නේ cosec වර්ග theta වර්ගමූලය. හරි. මෙතන ඒ දාන්නීයක් කියලා ගමු. එතකොට ඒවරන්තර මාපාංගය වෙනවා. එතන අපිට ගන්න පුළුවන් sec වර්ග theta එතන එකට cos වර්ග theta දාන එකට sin වර්ග.
මෙතන උපකරණ තියෙන්නේ 4යි p වර්ග කිව්වට තමයි උත්තරේ උපකරණ තියෙන්නේ. හරිද? මෙතන එතකොට එනවා අපිට ඒ වාදයක් පොදුනාකාරයෙන් එකට cos වර්ග θ sin වර්ග θ. මෙතන එනකොට sin θ දාන cos වර්ග θ එන්නේ. ඒ කප්පත් වෙන්නේ ඒ බෙදීම sin θ දාන cos වර්ග θ යට cos වර්ග θ sin වර්ග θ. හරි කොහොමද මේක එක වෙනවා. හරි. එතකොට මේකෙන් අපිට b වර්ගය ගත්තොත් b වර්ගය සමාන. එතකොට a වර්ගයට a වර්ග වරක් මෙහාගේ. හරිනේ. මේක එක වෙනවා. මේක එක වෙනවා. එතකොට b වර්ගය ගත්තොත් එතකොට මෙතන a වර්ග වරක් මේක ඇලතර වර්ගමූලය අයින් කරාම ඒ cos වර්ගයට sin වර්ගය උඩට එනවා. ඔකයි p වර්ගය. ඒකෙන් අපිට ගන්න පුළුවන් 4යි p වර්ගය ගන්න පුළුවන්. දැන් මේ විදිහට q වර්ගය. q ගත්තොත් q කියන්නේ එතකොට මේ රේඛාවට බිඳු බිඳු ලක්ෂය ලබු දුර ගන්නකොටත් මේ සූත්‍රය එතකොට x අඩ බිඳු බිඳු ආස කරා මේක ඇල අයින් වෙනවා. මොකද අර මේ සූත්‍රය එනකොට ලක්ෂය කණ්ඩායම x අඩ ආස කරා මෙතෙන්දී ඒක බිඳු වෙලා යනවා. ඍණ a cos 2යි θ. මාපාංක බෙදීම මෙලත් x සංග්‍රහවල cos වර්ගය θ ධන sin වර්ගය θ. අපි මෙතන එක වලට q වර්ගය ගමු. එතන එනවා a වර්ගය cos වර්ගය 2යි θ. බෙදීම එතන එකක්. වර්ගෝනේ මේක එකක් වෙලා. හරි. ඕකේ. පැහැදිලි. එතකොට මේ දෙක ලම්දුර ගත්තා. දැන් අපිට අවශ්‍ය ප්‍රතිපද ආස කරමු. අපිට උපකරණ තියෙන්නේ මෙතනදී 4යි p වර්ගය ධන q වර්ගය අමතරයි. 4යි p වර්ගය එතන 4යි වැඩි වෙනවා. උතර එනවා මෙතන 4යි a වර්ගය cos වර්ගය θ sin වර්ගය θ. ධන q වර්ගය කියන්නේ a වර්ගය cos වර්ගය 2යි θ. දැන් අපි දන්නවා 2යි sin θ cos θ කියන්නේ sin 2යි θ. මෙතන sin 2යි θ වර්ගය. එතකොට අපිට a වර්ගය විතර ගත්තොත් උතරක් පේනවා. මෙතන එන්නේ a වර්ගය විතර ගත්තොත් 4යි cos වර්ගය sin වර්ගය θ කරන්නේ sin 2යි θ වර්ගය කියන sin වර්ගය 2යි θ. ධන cos වර්ගය 2යි θ. මේක ලේක. ඒ අනුව සූත්‍රේ නේද තුනක් කරලා. හරි. ඒ විදිහට අපිට සූත්‍රය දාගන්න පුළුවන්. සුළු කිරීම හරියට කරමු. ඊළඟට අපි ඔකේ 8 වෙනි ගාන ගත්තා. අටවෙනි ගත්තොත් අපිට ඒක තියෙන්නේ x ධන 2යි ධන 2 සමාන රේඛාවට ලම්දුර මූල පහක් ඒක මූල පහක් වෙන පරිදි ඔය රේඛාව මත ලක්ෂ දේශ ගන්න. එතන අපිට ඒකක් දීලා තියෙනවා. හරි. රේඛාව මත පිටි ලක්ෂ දෙක කියන්නේ තව රේඛාවක් දීලා තියෙනවා. x ධන 2 ධන 2 සමාන රේඛාවට ලම්බ දුර මූල පහක් වෙන පරිදි. එනම් මේ රේඛාවට ලම්බ දුර මූල පහක් වෙන පරිදි අපිට මෙන්න මේ රේඛාවන් තියෙන ලක්ෂ දෙක වෙන තියෙනවා. අපි මෙහෙම 1 ලක්ෂයක් ගමු. හරිද? ඔය කියලා තියෙන්නේ x ධන 2 සමානයි x ධන 2 ධන 2 සමාන විදිහට රේඛාව ලම්බ දුර මූල පහක් වෙන පරිදි. හරිද? මේක ලම්බ දුර මූල පහක් වෙන විදිහට x ධන y ධන 3 සමාන විදිහට රේඛාව මත තියෙන ලක්ෂ දෙක ගන්න. අපි මේක 1 ලක්ෂයක් ගමු. ඒකද? දැන් කණ්ඩායම අපි දන්න x ඩොට් y නෝට්. හරි. එහෙනම් දීලා තියෙන රේඛාව මත x ධන y ධන 3 සමාන විදිහට රේඛාව මත x ඩොට් y නෝට් ලක්ෂයක් සලකමු. අරගෙන ඉවිලා මේක ලම්බ දුර මුල පහක් වෙන විදිහට අපි ඊට දෙයක් තියෙනවා කියලා වෙන්නවා. හරි. එහෙනම් පටන් ගන්න වෙන්නේ. එතකොට මේ රේඛාව මත x dot y not සිට මේ රේඛාවේ ලම්බක දිග මුල පහක්කයි ගන්න. එහෙම ගත්තොත් එන මේ ලක්ෂ්‍ය මේ රේඛාව මත හින්දා පළවෙනි සමීකරණ අපිට x dot ධන y not ධන තුන සමාන වෙන්නේ. ඕකේ කම. හරිද? මොකද මේ රේඛාව මත අපි ලක්ෂ්‍ය තෝරගන්නේ x dot y not කියලා. හරිද? දැන් ඊට පස්සේ මේ x dot y not ලක්ෂ්‍යනේ මේක ලම්බ දුර තමයි අපිට දෙන්න තියෙන මුල පහකේ.
එහෙනම් අපිට ගන්න පුළුවන් මේක අපි එක්ක විතර. එහෙනම් AC දෙල්ට ලම්බ දුර මුල පහක් වෙනවා. ඉතින් ඒ කියන්නේ මෙතන x dot y not ලක්ෂණ මේ රේඛාව ලම්බ දුර. ඒතර ලම්බ සූත්‍රය දාන්න පුළුවන්. යොදනකොට x dot y not x වල ආස කරනවා. ඒකට එන්නේ x not දාන 2y not දාන 2 මාපාංක. දෙදීම x සමන් 1 වර්ග 1 නම් 2 වර්ග 4 වර්ගමූලය. සමන්න මුල පාට. හරිද? ඔයනවා අපිට එනවා x not දාන 2y not දාන 2 සමාන මාපාංක සමාන. ඒකට මුල පායන වල පහක් වෙනවා. හරිද? දැන් අපිට ඔය විසඳලා උත්තර පද්ධතිය ගන්න තියෙන කණ්ඩායම් පද්ධති දෙක. හරිද? ඒක ගන්නකොට අපිට මේක මාපාංග ඉවත් කරා අපිට ගන්න නිසා x නෝට් දාන 2y නෝට් දාන 2 සමාන දාන දෙක. හරි. ඕකේ. දෙක. දැන් අපි ධන අවස්ථාව අරගෙන ඉල්ල මෙලෙස විසඳනවා. හරිද? එහෙනම් අපිට ගත්ත එකෙන් මේක ධන අවස්ථාව ගත්තොත් එනවා x නෝට් දාන 2y නෝට් දාන 2 සමානයි 5යි. හරිද? මේකෙන් අපිට x නෝට් දාන y නෝට් දාන 3 සමානයි 0. හරිද? එතකොට මේ දෙක අඩු කරාම හරි. එතකොට අපිට මෙතෙන්දී අන්දායක පිටුව ගත්තාම එහෙම මේ පිටහට ගත්තොත් එන x නෝට් දාන 2y නෝට් 3 සමාන 0. මේක ගත්තොත් එතකොට එන්නේ x නෝට් දාන y නෝට් දාන 3 සමාන 0. හරිද? මේ දෙක අඩු කරාම අපිට එනවා y නෝට් 3 5 සමාන 0. y නෝට් සමාන 6. මේ y නෝට් පාසෙල් අපිට x නෝට් ගන්න පුළුවන්. එතකොට එනවා x නෝට් දාන 6 දාන 3 වෙනදක් කියලා අපිට එනවා y නෝට් ගන්න වෙනවා. ඒත් එක ලක්ෂයක් ඕකේ. හරිද? ඔයගෙම ඍණ අවස්ථාවට තව විට ආපහු වෙන්න පුළුවන්. ඍණ අවස්ථාවට යනකොට මෙතන ඉන්නේ එතකොට x නෝට් දාන 2y නෝට් දාන 2 දාන ඍණ 5. එහාට ගත්තොත් එන x නෝට් දාන 2y නෝට් ඍණ 7 දාන 7 සමාන 0. හරිද? ඍණ 5. එතකොට දැන් මෙතන මේ අවස්ථාව දානවා. x නෝට් දාන y නෝට් දාන 3 සමාන 0. ඒතර අඩු කරලා y නෝට් වල x නෝට් ගන්න. එතකොට අදාළ ලක්ෂ දෙක එනවා. හරිද? ඒතර අපිට තියෙන්නේ මේ රේඛාව මත ලක්ෂය කියන මේකට තියෙන ලම්බ දුර මුල පහක් වෙන ලක්ෂ දෙක. ඒත් තමයි එකක් මේකට ගෙන දෙක විදිහට. හරිද? මේක විසල් උත්තර ගන්න පුළුවන් ඒ විදිහට කරන්න. හරිද? අපි ඔකේ ප්‍රයිවට් කවුන්ටර් හරියට ගන්න. අපිට 2x11 සමානයි 5 රේඛාවත ඕනම ලක්ෂයකට ඕ රේඛා දෙකට ඇති ලම්බ දුර සමාන වන බව පෙන්වන්න තියෙනවා. ඒතර අපිට රේඛාව දීලා තියෙනවා 2x11යි ඊට 5 සමාන 2 කියලා. මේ රේඛාවත ඕනම ලක්ෂයක දෙලා පස් රේඛා දෙකක් දීලා තියෙනවා 24x දාන 7y. ඒ 20 සමාන බිඳුව අන්තය දීලා තියෙන්නේ 4x වින 3y ඊට දෙක සමාන බිඳුව. මේ රේඛාවට ඕනම ලක්ෂයම මේ රේඛා දෙකට තියෙන ලම්බ දුර සමාන කර පෙන්නන්න තියෙනවා. හරිද? මේක අපි d1 කියලා ගමු. මේ දුර d2 කියලා ගමු. ඔය දුර දෙක සමාන කර පෙන්නන මේ රේඛාව ඕනම ලක්ෂයක්. එහෙනම් මේ රේඛාවට අපි ඕනම ලක්ෂයක් x y not කියලා ගමු. හරිද? මේ රේඛාවට ඕනම ලක්ෂයක් x y not කියලා ගත්තොත් අපිට ගන්න පුළුවන් එහෙනම් 2x ගන්න 11 ඊට 5 සමාන විදිහට ඕනම ලක්ෂය px not y not නම් අපිට එහෙනම් ගත්තොත් මේ රේඛාව එක තෘප්ත වෙනවා. ඒතකොට අපිට පළවෙනි සමග ගන්න 2x not ගන්න 11y not ඊට 5 සමාන විදිහට වෙනවා එක සමීකරණය. හරි. ඊළඟට අපි p not සිර මේ පළවෙනි රේඛාවට ලම්බ දුර. අපි ඒක d කියලා ගත්තොත් d එකට අර සූත්‍රය x not y not ලක්ෂණ මේ රේඛාවට ලම්බ දුර. රේඛාව දින දින අපිට 24x දාන 7y වෙන විස සමාන බිඳුව. ඒතර මේක ආසයටත් වෙන්නේ මාපාංග බෙදීම 24 වර්ගය දාන 7 වර්ගය වර්ගමූලය. හරි. ඒක එන අපිට 24යි x not දාන 7යි y not ඊට විස මාපාංග බෙදීම එතනින් මේ 35 25. හරි. ඒක තුරු ගන්න පුළුවන්. ඕකේ. ඊළඟට අනිත් එක. අන්තිමට අපිට දීලා තියෙන්නේ මේ දුර. අනිත් එක d2 ගන්නකොට
x dot y dot මේක ලම්දුර ගන්න උත්තර දෙන්නේ 4 x naught ඍණ 3 y naught ඍණ 2 මාපාංක බෙදීම x සංගුණේ වර්ගය 16 ධන 9 වර්ගමූලය. එතරම් එතකොට 4 x naught ඍණ 3 y naught ඍණ 2 බෙදීම මාපාංක බෙදීම හරි. ඕකේ. දැන් අපිට මෙතෙන්දී උපකරණ තියෙන්නේ මේ d එක d දෙක සමාන කියලා ඒ සඳහා මේක පාවිච්චි කරන්න වෙනවා. හරි. d එක d දෙක සමාන කියලා උපකරණ තියෙන්නේ. දුරවල් දෙක එක මොනම ලක්ෂයක් නේ. දැන් දුරවල් දෙක සමාන කියලා පෙන්නන්න තියෙන්නේ. හරි. ඒකදී අපිට දැන් මේ කොටස පාවිච්චි කරන්න වෙනවා ඒ සඳහා. අපිට මේ විදිහට ගත්තා. අපි මෙතනදී මෙහෙම කරමු. දැන් මෙතන හරය 25නේ. මෙතන හරය 5ක් ඉඳලා මේ දෙකේම හරය සමාන කරමු. එතන ළමෙන් දෙක සමාන කියලා පෙන්නනවා හරිනේ. ඒකනේ මම මේක උඩයටයි පහින් වැඩි කරනවා. එතන එනවා. ආපාගෙත් දානාගේ වැඩි කරලා වෙනසක් වෙන්නේ නැහැ. එතකොට 20x naught ඍණ 8y naught ඍණ 10 මාපාංක වැඩිම අන්න 25 කරනවා. හරි. අරගෙන දැන් අපිට මෙතන එක ඉවත් කරා හරියි. ඔක හරියද? තමන් කරේ මෙතන හරය ඉස්සෙල්ලා සමාන කරා. හරි. මෙතන 35න් හරියට මෙතන පානෙතර හරය සමාන කරා. දැන් ළමෙන් දෙක සමාන කියලා පෙන්වන්න මේ ප්‍රතිඵලය අරගෙන. හරිද? එතකොට අපිට කරන් තියන්නේ මේ විදිහට ගමු. d එක පානේ 24යි x naught දාන 7යි y naught ඍණ 20 මාපාංග බෙදීම 25යි 24 x naught දාන 7යි y naught එතනින් අපිට පේනවා මේ නියත පදේ අයින් කරමු. හරිද? අපිට පේනවා එතනින් 2x naught දාන 11යි y naught වෙන 5යි. හරිද? එහෙනම් මෙතනින් එතකොට 20 ගන්න 4 වර 5 විතර එළියට එන 4 වර 5ට මේක ආස කරනවා. උත්තර සෙකන්ඩ් හරිනේ. නියතේ මම අයින් කරා. ඒ මෙතන 2x naught දාන 11 වෙන naught කියන්නේ 5නේ. ඒතර 5 කියන්නේ 2x naught දාන 11y naught නම් ශ්‍රේණ 20 ගන්න. ඒතර එන 4 වරක් 5ට මේක ආස කරනවා. හරි. එතන මෙතන කියනවා 24x naught දාන 7y naught ඍණ 8x naught ඍණ 4y naught. ආපහු දෙන්න බෑ. හරි. ඕකේ නේ. ඒක අපිට සුළු කරොත් එනවා 16x naught Beatriz අපයි ආපහු දෙන්න බෑ. ඔයනේ අපි d එක. කොහොමද d එකක් පාස් කරන්නේ? හරි. දැන් d එක අපිට ආවේ මේක. d එක ආවේ 20x naught ඍණ 8y naught ඍණ 10 ආපහු බෙදීම 25 කියලා වැඩි කරන් රැස් කරේ. දැන් මෙතන 5 වෙනි එක ආස කරා මෙතන පස්සට දෙක නේ ඒක වැඩි වෙන දෙකෙන්. දෙක වරක් තර 5 ගන්න 2x naught දාන්නේ 11y naught. ආපහු බෙදීම 25. හරි. එතකොට සුළු කරත් එන්න. එතකොට ඉස්සයි. නැවත එතකොට එන්නේ 20x naught වලින් 4x naught අරගෙන 16x naught එනවා. මෙතන එනවා ඍණ 15y naught. මෙතන එනවා ඍණ 22ක්. එතකොට ඍණ 37 එනවා. 37. ආපහු දෙන්න. හරි. ඔයත් වෙන නිසා d සමාන d දෙක. හරි. ඒ වෙනත් තවත් ක්‍රම කීපයක් තියෙනවා. මේක එක්ස්පෝර්ට් උක්ත කළා d දෙක ආපු සමීකරණ දෙක දාලා එක්ස්පෝර්ට් ටිකක් කරන්න. එහෙම ගන්න පුළුවන්. හරි. මම මෙතන කරේ නියතිවත් කරා. ඒකට සකස් කරන්න පුළුවන්. ඒකෙන් අපි ඉස්සරහම කරේ හරය සමාන කරගත්තා. මුල් එකේ හරි 25 අනිත් එකේ හරි පහකින් වැඩ පහෙන් වැඩි කරලා d දෙකට ආපු එකේ. හරි. ඊට පස්සේ අපි කෙලින්ම නියත පදයක් කරනවා. ඒක විතර හරන්න පුළුවන්. Obrigado.
මේක අපිට ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කරන්න. ඒක අපි අර කොන සංචේද කරාම එක කරනවා. මොකද ඒක අදේ කොන සංචේදක ගත්තොත් එහෙම ඇයිසම මේ දුරවල් දෙක සමාන වෙනවා. හරිනේ. ඒකද අපිට ඔය මේ ගානි තාම ලේසි කරන්න පුළුවන්. තාම ඒක කරේ නැහැ. රේඛා දෙකක් දීලා තියෙනවා ඡේද වෙන. රේඛා දෙක කොන සංචේදක සමීකරණ දෙක ලියුව හැටිය. ඒක රේඛාව කොයි දිලා තියෙන රේඛාව වෙන්නේ. මම ඒක සංචේද කරනවා නැවත මතක් කරන්න. ඒතර මේ ඊට ලේසි කරන්න පුළුවන්. ගක් ලේසි කරන්න පුළුවන්. හරිනේ. දැනට ඒක කළා නැතිද ඔය විදිහට කරන්න බෑ. හරි. අපිට මේක අනුවල 19 මේක එකකේ කේන්ද්‍ර සමජස් එකකේ කේන්ද්‍ර පිට සමජස්සේ පාදයක් රේඛා පිට ඇත අනෙක් පාදවල සමීකරණ. හරි. ඔය සමජස්සේ දීලා තියෙනවා. මේක එක ටී කියලා ගමු. කේන්ද්‍ර කරුණු විකර්ණවල ලක්ෂ්‍යය. හරිනේ. ඔව්. මේක එක් පාදයක් අපිට දීලා තියෙනවා මේක. හරිනේ. එවනේ ඉතුරු පාද ටිකේ සමීකරණ වෙන්න තියෙනවා. ඒතර පේනවා මේ දෙක සමාන්තරයි. මේවා ලම්බ කරගන්න. හරිනේ. දැන් එන අපිට ඔක්කොටම ඉස්සෙල්ලා අපිට මෙන්න මේ දුර හොයාගන්න වෙනවා. මේ දෙක අතර දීලා තියෙනවා මෙන්න මේ දුර. මොකද මේ කේන්ද්‍රයලා හැම පාදෙම තියෙන ලම්බ දුර සමාන වෙනවා. හරිනේ. එහෙනම් මම මෙතන අදී Q කියලා ගත්තොත් අපිට ඉස්සරම කරන් තියෙන PQ දුර හොයාගන්න වෙනවා. P3 ලම්බ දුර ගත්තොත් PQ කියන්නේ ලම්බ ගැටි කියුණා PQ කියන්නේ එක එක ලක්ෂණ මේ දෙක ලම්බ දුර ගන්නකොට එක එක එක්සට ආස කරන්න ඕනේ. 3 වැඩි වීම 1 4 වැඩි වීම 1 ධන 3 මාපාක ගොඩවෙන්නේ නැහැ. ධන ගන්නේ 3 වර්ග 9 10 වර්ගමූල. හරිනවා 7 3 10 බෙදීම 5 2 හරිනේ. ඔකනේ PQ දුර. ඒක දුර දෙක. එහෙනම් මේ දුර එක දෙක නම් මේවත් දෙකක් වෙනවා. හරි. දැන් අපි මෙහෙම එකක් කරලා තියෙනවා. ඒක දැන් ඕන වෙනවා. ඒ ස්ථාන විවේදන සීසාන විදිහට රේඛාවක් දීලා තියෙනවා නම් මේකට සමාන්තර රේඛාවක් එකපාරට ලියනකොට මේක හැල වෙනස් කරකට ඒ ස්ථාන විවේදන එක් සමාන විදිහකට. නේද? මොකද සමාන්තර නම් අනුක්‍රම වෙනස් වෙන්නේ නැහැ. දැන් මේක ලම්බ රේඛාවක් නම් අපි ගන්නෙ මේ දෙක මාර්ග වල එකක් වෙනින් එකට. එතකොට එනවා dx වින ay ධන ඒ සමාන විදිහකට ගන්න පුළුවන්. ඔන්නෝක එකපාරට දාගත්තම ලේසි. හරි. ඒකින්ද අපි කෙලින්ම ගන්නවා ඒ විල සමාන්තර මේ රේඛාව අපි කෙලින් ගන්නවා dc රේඛාව. අපිට ගන්න පුළුවන් 3x ධන 4y ධන x සමාන බිඳුව. යයි ගන්න. හරි. මොකද මේක සමාන්තරයෙන් දාන ප්‍රොනස් එක නම් තක් මේ නියතිතරය වෙනස් වෙනවා. හරිනේ. එතකොට එහෙනම් අපි මේක කියලා ගමු. එහෙම ගත්තොත් මේ PC DC ලම්බ දෙකක් වෙනවා. ඒ නිසා PC DC ලම්බ දෙක. ඒක දෙකක් වෙනවා. හරි. දැන් ලම්බ සූත්‍රය. එක එක ලක්ෂණ දාලා මේ දෙකව ලම්බ දෙක. එතකොට එනවා 3 වාරයක් එක ධන 4 වාරයක් එක ධන h මාපාංක බෙදීම 3 වර්ගය 9 ධන 16 වර්ගමූල සමාන වෙනවා. එතකොට ලම්බ දෙක. හරි. ඕකේ. එතකොට 7 ධන h මාපාංක සමාන එතකොට 10. එන මාපාංක ඉවත් කරන් ධන වෙනවා. 7 ධන h සමාන ධන වෙන 10. ඒක සමාන වෙනවා. ධන වෙන 10 වෙන 7. හරි. ඒතර මෙතන ධන අවස්ථාවේ ඉන්නේ ඒ සමාන 3යි. ඒක මේ රේඛාව. මොකද දෙක එක දෙක අතර තියෙන රේඛා දෙකක් තියෙනවා. එහෙනම් ඍණ අවස්ථාව ගත්තොත් එන්නේ සමානයි ඍණ 17. ඔයන අපිට එනවා DC වල සමීකරණයට එන්නේ DC රේඛාවට එන්නේ 3යි ස්ථාන 4යි වගේ ඍණ 17 සමාන විදියට. ඔය දෙක ගන්න. මේ රේඛාවට සමාන්තර මේකින්ද DC රේඛා 3යි ස්ථාන 4යි දාන එක විදිහට ලියන්න පුළුවන්. ලම්බ දෙකට සමාන කරාම අපිට උත්තර දෙකක් එනවා. ඒකෙන් එකක් මේ රේඛාවට දාලා සමීකරණ එන්නේ අනිත් එක තමයි අපිට DC වල සමීකරණ ලැබෙන්නේ. කොහොමද? දැන් අනිත් එක. AD AD රේඛා සංග දැන් මේකට ලම්බ කරා. එහෙනම් සම්පූර්ණ මාර්ගය එකක් ට්‍රේනින් වැඩි කරාම හරියි. එතකොට එහෙනම් AD රේඛා සමීකරණ ගන්න අපිට 4x වින 3y ධන k සමාන බිඳුව යයි ගන්න. ලම්බ රේඛා කරන එක එක පාට පාවිච්චි කරන්න පුළුවන්. 3x 4y ධන 3 සමාන බිඳුව එක ලම්බ රේඛාවක් වෙන 4x වින 3y අපිට ධන k කියලා ගමු. එහෙම ගත්තම නැවතත් පීසර මේ රේඛාව ලම්බ දෙක එක දෙකක් වෙනවා. නැවතත් ලම්බ සූත්‍රය දාමු හරි එක එක ලක්ෂණ මේ දෙක ලම්බ දෙක එතකොට 4 වාරයක් එක ඍණ 3 වාරයක් එක ධන k මාපාංක බෙදීම 16
දැන් 9 වර්ගමූලය සමානයි 2. හරි. එතකොට තියෙන 5 එතකොට එනවා එක ධනකයේ මාපාංග සමාන. එතකොට 10. මේ ඉතින් එනවා එක ධනකයේ කියන්නේ ධන ඍණ 10. එතකොට K සමාන වෙනවා ධන ඍණ 10 ඍණ 1. එහෙනම් ධන අවස්ථාවෙන් අපි මේක සමීකරණ ගත්තා. ඍණ අවස්ථාවෙන් K ධන අවස්ථාව ගත්තොත් K සමාන 9නේ. ඍණ අවස්ථාව ගත්තොත් K සමාන ඍණ 11. එහෙනම් අපිට එළි රේඛාව එතකොට එන්නේ 4x ඍණ 3y තනනාවයි. අන්න විදිහ කරගත්තාම අනිත් එක එන්නේ BC. ඒ කියන්නේ 4x ඍණ 3y ඍණ 11 සමාන වෙනවා. ආකාරයට ගන්න පුළුවන්. ලම්බදුර සූත්‍රය පාවිච්චි කරගෙන. අපි ළඟට ඕකේ 9 පිටේ 4 වෙනි කොටස ගමු. සමස්ත එක්පාදයක දිග එක දෙකක් කියලා දීලා තියෙනවා. අතන විකර්ණයක් දීලා තියෙනවා. විකර්ණයක් ඔය දෙකකට සමාන්තරයි කියලා. හරිනේ? විකර්ණ එක එකලා ඡේදන නම් සමස්ත පාදක සමීකරණ. මේ විදිහම ගැටලුවක්. ඒක ටක් අතට වෙනස් විදිහට ගන්න වෙනවා. ඔය සූත්‍රය පාවිච්චි කරන්න. සමස්ත සැද දීලා තියෙනවා අපි ABCD කියලා ගමු. විකර්ණයේ ලක්ෂ්‍ය අපි කරගමු එක එක කියලා දීලා තියෙනවා. මේ එක විකර්ණයක් සමාන්තරව 7x වෙන y සමමිති රේඛාව. අපි මේක කියලා ගමු. මේ විකර්ණයකට සමාන්තර කියලා දීලා තියෙනවා. ඒ වුණාට පාදක සමීකරණ හොයන්න තියෙනවා. හරි. මේකයි අපි දීලා තියෙනවා පැත්තක දිග ඒකක දෙකක් කියලා. හරි. කොහොමද කරන්නේ? ඒකදී අපිට ඔක්කොටම ඉස්සෙල්ලා මේ රේඛාව හොයන්න නම් මේ රේඛා අනුක්‍රමණය හොයාගන්නවා. හරිද? අපි දන්න මේක සමාන්තරින්ද AC සමාන්තර මේ රේඛාවෙන් අපිට එකපාරට ගන්න පුළුවන් MAC. සමාන මේ රේඛා අනුක්‍රමණය. මේ සමාන්තරනේ රේඛාවක අනුක්‍රමණය ඍණ x වල සංග්‍රහය y වල සංග්‍රහය. එතකොට එන්නේ ඍණ 7 බෙදීම ඍණ 1 ගන්න 7. මේ රේඛා දෙක සමාන්තර මේක අනුක්‍රමණයක සමානයි. ඒක අනුක්‍රමණය කරන 7යි. හරිද? එහෙනම් අපිට AC වල අනුක්‍රමණය දන්නවා. අපි AB වල මේකෝනේ මොකද සමස්තයක් මේක 45ක් කියලා දන්නවා අපි. එහෙනම් අපි MAB සමාන MA ගන්න. එහෙනම් අපිට මේ සූත්‍රය දාන්න. tan θ සමානයි MA ඍණ M2ට එක දාන්න MA ක්‍රමයක මාපාංගයේදී. දරනවා tan 45 සමාන වෙනවා M2කට ගමු. එක දාන්න M වැඩි කිරීම මත මාපාංගය. tan 5යි. එතකොට එන අපිට ධන ඍණ 1 සමාන වෙනවා M ඍණ 7 බෙදීම එක දාන්න 7යි. එතකොට උත්තර දෙකක් එනවා. අපි බලමු කොහොමද කියලා. එතකොට ධන අවස්ථාව ගත්තොත් එන්න හරස් කරගම එක දාන්න 7m සමානයි M ඍණ 7 8 සමාන ඍණ 6m m සමාන වෙනවා ඍණ 4ට 3 බෙදුවා. හරි. ඍණ අවස්ථාව ගත්තොත් අපිට එන්නේ ඍණ 1 ඍණ 7m සමානයි ඍණ 7 ඍණ 6m මේකට ඍණ 8m සමාන දෙකට ඍණ 6 m සමාන දෙකට 3 බෙදීම 4. ඕකේ. දැන් මේ රේඛාවත් එක 45 කදන්න රේඛා දෙකක් තියෙනවා. මේ රේඛාවත් 45 කදන්න මේ රේඛාව අනුකරට අපි m කියලා ගත්තා. හරිනේ? එහෙනම් එතකොට මේකත් එතකොට අපිට මේක අනුකරන දන්න මේක ගන්න පුළුවන් පරස්පර ඍණාගේ. ඒක මෙතනින් ගම්ම වෙනවා. අපි මේක අනුකරන ඍණ 4ට 3 කියලා හිතුවොත් මේක අනුකරන්නේ පරස්පර ඍණාගේ. ධන 3ට 4. ඒකට මෙතන සමීකරණය වෙනවා. හරිනේ? එහෙනම් අපි මේක අනුකරන ඍණ 4ට 3 කියලා ගත්තොත් මේක අනුකරන විතර ධන 3ට 4 වෙනවා. ඒකට මේක අනුකරන කියලා ගත්තාම මේ සමානව අනතින්ද මේ අනුක්‍රම දෙකම එක සැරේ එනවා. හරි. එහෙනම් අපි කරේ සමාන්තර මේක අනුක්‍රමණය ගත්තා. මේක කියලා ගන්න tan 45 සමානයි මේ සූත්‍රය යොදලා m මෙවුවා උත්තර දෙකක් කරන එන්නේ මේ දෙක දෙක අනුක්‍රමණය. මේක අනුක්‍රමණය ගත්තා. මේක අනුක්‍රමණය වෙනවා. එතකොට ඉවෙනවා. හරි. එහෙනම් විදිහට ඉස්සර අනුක්‍රමණය හොයාගන්න. දැන් එහෙනම් අපිට ගමු අපි MAB සමාන ඍණ 4ට. ඒක ගන්න. හරි. එහෙනම් අපිට මේක සමීකරණ අපි ගමු y සමාන mx tan c කියලා. ඒ සමීකරණ. එහෙම ගත්තොත් එහෙම අපිට යනවා y සමාන ඍණ 4x කට 3 tan c. හරියට මේ සමීකරණ අනුකරණ අපි දන්නවා. එහෙනම් මේක සමීකරණ අපි හිතුවා y සමාන mx tan c කියලා.
එහෙම ගත්තොත් මේක ආස කරන්න පුළුවන්. 3න් වැඩි කරොත් අපිට එනවා 3y සමාන ඍණ 4x ධන 3c. අමතක කරගත්තොත් 4x ධන 3y ඍණ 3c සමාන බිඳුව. දැන් වෙලා තියෙන අපි c දන්නේ නැහැ. හරිද? දැන් අපි ගත්තේ AB රේඛාව සමීකරණ තමයි මේක. ඒතර මේ ඉන්නේ ඒතර AB. ඊට අපි c දන්නේ නැහැ. දැන් c වන්නේ අපි දැන් AB රේඛාව සමීකරණ අපි දන්නවා මේ c මේ තාගේ තාස්ත්‍රිතව. එනමුත් මේ සමස්තයේ පාදිකදී එක දෙක නම් මේතර එක එකක් වෙනවා. හරි. එහෙනම් PC ට AB ලම්බ දෙන්න. සමාන එක එකක් වෙනවා. හරිනේ. එහෙනම් අපි දැන් P ලක්ෂ්‍ය දන්නවා. එක එක මේ රේඛාව දන්නවා. එතකොට ලම්බදර සූත්‍රය තමයි 4 වාර x තාසයෙන් 1 3 වාර 1 ඍණ 3c. මාපාංකය බෙදීම 4 වර්ග 16 3 වර්ග 9 වර්ගමූල සමාන 1. එතකොට එනවා 4 ඍණ 3c මාපාංකය සමාන 5යි. 4 ඍණ 3c සමාන ධන ඍණ 5. දැන් ඍණ 3c කියනකොට ධන ඍණ 5 ඍණ 7. හරි. එහෙනම් අපිට උත්තර දෙකක් වෙනවා. එකක් ඍණ 3c සමානයි 5 ඍණ 7. ඒ කියන්නේ ඍණ දෙකක්. අන්තේ ඍණ 3c සමාන ඍණ 5 ඍණ 7 ඍණ 12. එහෙනම් අපිට ඇත්තෙන්ම P වල එක එකක් දුරේ තියෙන රේඛා දෙකක් වෙනවා. එහෙනම් මේ රේඛා දෙක දාලා C වල ගෙන දෙක තමයි මේ. හරිනේ. එහෙනම් අපිට AB කියන එකට මෙයන් 3 ඍණ 3c ඍණ 2 කියලා ගත්තොත් මෙතනට එතකොට එන්නේ ඍණ 3c වල දාන්නේ ඍණ 2. මේ රේඛාවෙන්නේ 4x ධන 3y ඍණ 2 සමාන වෙනවා. ඔයන්ම DC කියන්නේ එතකොට ඍණ 3c වල දාන්න ඍණ 12. නේද? එතකොට එන්නේ 4x ධන 3y ඍණ 12 සමාන වෙනවා. සියුක්ත කරන්න ඕනේ. එතකොට ඍණ 3c දාලා කරන්න පුළුවන් මෙයාගේ. හරි. පොදුර ගන්න පුළුවන්. ඉතින් එතකොට අපි කරේ එතකොට මේක අනුක්‍රමයෙන් උත්තර දෙකක් එනවා. ඒතර එක මේක පිළිගත්තාම අපිට සීට 3c උත්තර දෙකක් කරලා දෙකේ. දැන් මේක ඇට යන්න පුළුවන්. දැන් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක අපිට අර 4 3 පාව මේ ඉදිරිය ගන්න පුළුවන් නැත්නම් එකපාරට ගන්න පුළුවන්. අපි මේ රේඛාව මේක කියලා දන්නවනේ. එන්න එක ලම්බ රේඛාව අපිට ගෙලිම ගන්න පුළුවන් ඒදී. සමුදේ මාර්ග එක රීඩින් එක ටිකට මේ රේඛාව 4x තන්ත්‍රාවේ දෙක සමාන බිඳුව නම් අපිට ඒ රේඛාව ගන්න පුළුවන් 3x ඍණ 4y ධන k සමාන බිඳුව. කියලා ගන්න. හරි නැත්නම් මේකේ අනුකරණ ගත්තොත් අපිට එන්නේ 4 බෙදීම තුන අපි ඉස්සලා උත්තර රේඛාව 4 බෙදීම තුනනේ. මේක ඍණ මේක දිගත් එතකොට අපිට ඍණ 4 බෙදීම එකද පරස්පරයෙන් නේ. හරි. එහෙනම් එතකොට අපිට මේ රේඛාව දෙක දන්නවා. එතකොට මේ රේඛාවේ අපි මේක කරගත්තාම මේක ලම්බ රේඛාව ගන්නකොට එක පල්ලියන් පුළුවන් 3x ඍණ 4y ධන k සමාන විදිහට. ඔයන්ම මේ ලම්බ දුර එකට සමාන කරා ආපහු උත්තර ගන්න පුළුවන්. ඒ නිසා p සිට ඒ දීට ලම්බ දුර සමාන එක එක. එහෙනම් ඒකට ආපහු වෙන්නේ එක එක 3 වාර 1 ඍණ 4 වාර 1 ධන k. මාපාංක විදිහේ 3 වර්ග 9 අර 16 වර්ගමූලය සමාන එකට. හරිද? ඒක එනවා ඍණ 1 ධන k. මාපාංක සමානයි 5යි. එතන ඍණ 1 ධන k ධන ඍණ 5. නේද? ඒක නම් k සමාන වෙනවා ධන ඍණ 5 ධන 1. මේකේ උත්තර දෙකක් වෙනවා. ඒ උත්තර දෙක වෙන්නේ මේ රේඛා දෙක. ඒක k සමාන ධන අවස්ථාවද 5 ධන 1 6යි. ඍණ අවස්ථාවද ඍණ 5 ධන 1 ඍණ 7යි. ඔක ආසකරන අපිට රේඛා දෙක කැම ටිකක් ආසකල්ලා ඉවි එඩි ගත්තත් අන්න දෙක ඉසියෙන් එනවා. හරිද? එහෙනම් අර මේකේ අවස්ථා දෙකක් වෙනවා. මේකේ අනුක්‍රමය එතන දින දින අවස්ථාවේ මේක හොයාගන්නත් මේ විදිහට ගන්න. ඒ අවස්ථා දෙකෙන් දැන් මම කරලා තියෙනවා. හරිද? ඊළඟට අපිට එනවා අවග්‍රසක් ඒකසන් වියදන් සීසවන බිඳුව සහ ඒකසන වියදන් දීසවන බිඳුව. මේ සමාන්තර රේඛා දෙකක් වෙන්නේ මේ රාමාන්තර රේඛා අතර ලම්බ දුර. හරිද? මේ ලම්බ දුර ඇත්තම ඉන්නේ CD වල මාපාංක බෙදීම ඒ වල දන් v වර්ගයේ වර්ගමූලය කියලා. මේ නිරපතකයේ මාපාංකය අන්තරේ මාපාංක බෙදීම මේක. මේකත් දැනගෙන ඉන්න ඔප්පු කරන්න. දැන් කොහොමද අපි දන්නවා මේ දෙක සමාන්තර දෙකක් මේ අතර ලම්බ දුර අන්තිම ඊළඟ තීරයක එක. අපි මේකම ඒ ස්ථාන වියදන D සමාන බිඳුව කියලා මේක ඒ ස්ථාන වියදන C සමාන බිඳුව කියලා ගමු. එතන මේ ලම්බ දුර අපිට හොයන්න තියෙනවා. එහෙනම් මේ රේඛාව මත
ඒ x0 y0 ලක්ෂය තෝරගන්න. අර මේ ලම්බ ගැටිය අපි ගමු q කියලා. හරිද? ඔක ඔක්කොම ගන්නකොට. එහෙනම් අපි කරේ මේ රේඛාව මත x තන විද d සාන විද රේඛාවත් x තන විද c සාන විද රේඛාව සමාන්තරයි. මේ රේඛාවත් x0 y0 ලක්ෂය තෝරගත්තා. එහෙනම් තෝරගත්තොත් මේක තුත් වෙනවා නේද? එතන x0 ධන vy0 ධන d සමානයි විද්‍යාවක් වෙනවා. හරි. x0 y0 ලක්ෂය මේ රේඛාව මත කියලා තෝරගත්තා. ඒ සමාන්තරයි. ලම්බ දුර විතර p q ගන්න තියෙන්නේ. මේක තුත් වෙනවා. දැන් x0 y0 තුන මේ රේඛාව ලම්බ දුර අපි ඉස්සර සූත්‍රයෙන් ගන්න පුළුවන්. මේ p q x0 y0 ලක්ෂය මේ රේඛාව ලම්බ දුර ගන්න x0 ධන vy0 ධන c ආපාංක විදිහම ඒ වල දාන්න ඒ වල ගන්න මොඩල්. හරි. දැන් x0 ධන vy0 කියන දේ ඉන්නේ මෙතන ආස කරනවා. මේකයි. හරි නේ යන්න අපිට සිරින්ඩි වල ආපාංක විදිහම ඒ වල දාන්න ඒ වල ගන්න මොඩල් නා අවශ්‍යද කරනවා. හරි වෙන සමාන්තර රේඛා දෙකක් අතර ලම්බ දුර ප්‍රතිපල. හරි. අපිට ඕන නම් උදාහරණයක් ගත්තොත් ඔන්න රේඛා දෙක අතර ලම්බ දුර ගන්න තියෙනවා. මේක සමාන්තර රේඛාවක් වෙනවා. මේ සූත්‍රය එළිම පාවිච්චි කරන්න ඕන. d සමාන එතකොට වෙන්නේ c ඍණ d. එතකොට එනම් ඍණ 4 10 මෙතන අතර a 3යි b 4යි c දැන් ඍණ 4යි 11 නම් d කියන්නේ 4ක් වෙනවා. එහෙනම් උතර එන්නේ ලම්බ දුර අපි d නෝට් කරගත්තොත් c ඍණ d වල මාපාංක බෙදීම a වර්ධන b වර්ගයේ වර්ගමූලය. හරිද? එහෙනම් ඊට පස්සේ දෙකේ අන්තරය ඍණ 11 ඍණ 4 මාපාංක බෙදීම a වර්ගය 9යි b වර්ගය 16 වර්ගමූල. හරිනවා? ඊට පස්සේ මාපාංකය දාන 15ක් වෙලා 5 දැන් මේක තුනයි. ඔතන ගන්න පුළුවන්. හරි. ඔයගලන්ට මේකේ මේ අපි කරපු කොටස් වලින් ළම දුරයට ඒක 18 වෙනි ගාන සම්පූර්ණයෙන් ඉවර කරන්න පුළුවන්. හරි. ඒ කොටස් 21ම ඔයගොල්ලෝ ඉවර කරන්න. හරි. ඊළඟට මේ පාරාමිතික යටතේ 16 වෙනි ගාන හදන්න. හරි. ඒකම ඉතිස්සල කොටස් ටික සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන්. දැනට ඔයගලන්ට 21 දක්වා කොහොමද උත්සාහ කරන්න. තව තීර දෙකක් තියෙනවා ඒක ඊළඟට බලමු. හරි.